හොඳයි කවුරුත් සාදු කියමු දැන් අත් දෙක හිස මුදුනෙන් තබාගෙන වැඳගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහට කියන්න ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි අද්ධාය ඉමාය පටිපත්තියා ජාති ජරා ව්‍යාධි මරණම් හා පරිමුංචිස්සාමි සාදු සාදු සාදු. ගෞරවනීය විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවනින් අවසරයි. ශ්‍රද්ධාකාමී වාසනාවන්ත ගුණවන්ත සාධූනී දැන් සති සම්පජඤ්ඤ භාවනාව තමයි අපි සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව හඳුනගත්තේ. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියන මනා සිහිනුවන පිහිටවන ස්ථාන හතරක් පිළිබඳව බුදුපියාණන් වහන්සේ වදාළා. පින්වතුනි, එදිනෙදා ජීවිතයේ සෑම ක්‍රියාකාරකමක්ම කරන අපි ඒ ක්‍රියාකාරකම් සිදු කළ යුත්තේ සිහියෙන් හා නුවණින්. අපි යනවනම් යන බව තේරෙන එක සිහිය. යනවනම් යනවා කියන එක තේරෙන එක සිහිය. ඉඳගෙන ඉන්නවනම් එය තේරෙන බව සිහිය. කතා කරනවනම් එය තේරෙන බව සිහිය. කරන ක්‍රියාව අඳුනන ස්වභාවය සිහිය. ඊට පස්සේ ඒ යනවා කියන ක්‍රියාව, ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, කතා කරනවා කියන ක්‍රියාව තුල මේ ක්‍රියාව කරන්නේ මෙතන ඉන්නවද කියන කාරණේ තුල බැසගෙන මේ ක්‍රියාව මෙතන කරන්නේ නැත. මෙතන තියෙන්නේ හේතු සහ ඵල ක්‍රියාවක් පමණක් කියන අවබෝධයේ නුවණයි. එතකොට සිහිය විතරක් තියලා බෑ, එතන නුවණක් තියෙන්න ඕන. එතකොට තමයි සිහි නුවණ දෙකම වැඩෙන්නේ. නුවණින් විදර්ශනා ඥානයයි පහළ වෙන්නේ. ඉතින් කෙලස් දුරු වෙන්නේ සිහිය මුල් වෙලා පහළ වෙන නුවණ තුලින්. එතකොට තථාගතයන්න් වහන්සේ වදාරලා තියෙනවා ක්‍රියාව අඳුනන්ට ක්‍රියාවේ යථාර්ථය තේරුම් ගන්න. දැන් කකුල එසෙව්වොත් ඒ කකුල ඔසවනවා කියන ක්‍රියාව
අඳුනන එක සතිය. ඊට පස්සේ මේ කකුල එසෙව්වේ මමද? මෙතන සත්වයේද? මේක නාම රූප ක්‍රියාවක්ද කියලා දකින්න ඕන. මෙතන නොතේරෙන අහු නොවන යම් දෙයක් තියෙනවා. දැන් ඔහොම නාම රූප ක්‍රියාවක් කිව්වට මෙයාලට වචනේ විතරක් නම් තේරෙනවා. නෙවෙයිද? හැබැයි දකින්නේ කොහොමද කියලා දන්නව? තේරෙනවද? නෑ. එය සත්පුරුෂයෙක් කියා දුන්නොත්ම පමණයි. නාමය කියලා කියන්නේ චිත්ත චෛතසික දෙක නාමයි. රූපය රූපයි. මොකද්ද? චිත්ත චෛතසික දෙක නාමයි, රූපය රූපයි. එතකොට චිත්තය කියන්නේ මොකටද? සිත. මොකද්ද? විඥානය. විඥානය කියන්නේ දැන ගැනීම. දැන ගැනීම. තොර දැන ගැනීම දැනගන්න ස්වභාවය සිත මනස විඥානය ඔක්කොම එකක්. තොර ඒ චිත්තයයි. ඒ චිත්තයේ 250 චෛතසික පහළ වෙනවා. 52ක් චෛතසික පහළ වෙනවා. ඒවට කියනවා සිතුවිලි කියලා. හැබැයි 52ම එකම හිතේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ එකයිත් නෙවෙයි. ඒ දෙයට අවශ්‍ය දේ පමණයි. දැන් සිත් ගත්තොත් අහේතුක සිත් තියෙනවා. ඊට පස්සේ කුසල සිත් තියෙනවා. අකුසල සිත් තියෙනවා. එතකොට ඒ සිත්වල අනිවාර්යෙන්ම පහළ වෙන චේතසික 7ක් තියෙනවා. දැන් මෙතනදී මම මේ ටික දැනගන්න කිව්වට මේ ටික ගොඩාක් විස්තර කරන්නේ චිත්තානුපස්සනාවෙන්. මේ සිතුවිලි ගැන හා චෛතසික ගැන මේ වෙලාවේ කතා කරන්නේ මෙතන කායानुපස්සනාවෙන්ද. ඒවා කතා කරන්නේ ගැඹුරෙන්ම මොනවාට ගියාමද? චිත්තානුපස්සනාවෙන්. ඉතින් අර එතෙන්ට යන්න ඉස්සල්ලා ඉතින් යන ගමනට ටිකක් දැනගන්න ඕන හින්දා විතරයි කියන්නේ. එතකොට අනිවාර්යෙන්ම සිතක පහළ වෙන සිතුවිලි 7ක් තියෙනවා. ඒ කියන්නේ ඕනම හිතක අනිවාර්යෙන් පහළ වෙන හිතුවිලි 7ක් තියෙනවා. හිතුවිලි වලට කියනවා පාලියෙන් චේතසික කියලා. සංස්කෘත භාෂාවෙන් තමයි චෛතසික කියන්නේ. සිංහල භාෂාවෙන් සිතුවිලි. අපිට තේරෙන විදිහට කිව්වොත් අදහස්. අතෝස්සපං කියන එක මොකද්ද? අදහසක්ද නැද්ද? ඇයිදපං කියන එක මොකද්ද? ඉඳගනින් කියන එක මොකද්ද? අදහසක්. බැනපං කියන එක මොකද්ද? හිනාවයන් කියන එක මොකද්ද? අදහස්නේ. අඬපං කියන්නේ මොකද්ද? ඔක්කොම අදහස්. අදහස් කියන්නේ සිතුවිලි, චෛතසික ධර්ම. එතකොට අනිවාර්යෙන් සෑම සිතකම පහළ වෙන චෛතසික ධර්ම 7ක් තියෙනවා. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතින්ද්‍රිය ඒකාග්‍රතාව. කියන්න එනම් බලන්න හඬනගා කවුරුත් මනසිකාර ජීවිතින්ද්‍රිය ඒකාග්‍රතාව. ඉතින් මේ ටික මං කෙටියෙන් කියනවා ඉදිරියේදී ඔය ගොඩක් විස්තර වෙන හින්දා. පස්සේ කියන්නේ අරමුණේ ස්පර්ශය කියන අර්ථයයි. තේරුණාද? ඒ කියන්නේ ඇහි නම් ඇහි රූපයයි විඥානයයි එකතු වීම පස්සයයි. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. නැත්තම් සිතින් අරමුණක් ගැනීම පස්සය. අරමුණ ස්පර්ශය.
වේදනා කියලා කියන්නේ අරමුණ ස්වභාවයේ විඳින බව. අරමුණේ රසය විඳින බව වේදනාවයි. ඉෂ්ඨාරම්භණයක් වුණොත් සැපේ විඳිනවා, අනිෂ්ඨාරම්භණයක් වුණොත් දුක් විඳිනවා, මධ්‍යස්ථාරම්භණයක් වුණොත් උපේක්ෂාව විඳිනවා. එතකොට අරමුණේ රස විඳින ස්වභාවය වේදනාවයි. දැන් ලස්සන මේ මල් පොකුර දකින්නකොට මොකද්ද පුතා හිත වෙන්නේ? අර ඒකේ සැප වේදනාවනේ. ඊටසේ වයසට උපාසකම් මෙප් වෙනවා පුතාට. මොකද්ද වෙන්නේ? අරමුණේ ස්වභාවයේ රසය විඳින්නේ නැද්ද? දැන් පුතාට ලස්සන කෙල්ලක් පේනවා. කම නැහැ නේ? කම නැහැ ඉතින් මොනව කරන්නේ? එතකොට ඔන්න පුතා මොකද කරන්නේ? අරමුණේ ස්වභාවය විඳිනවනේ. මොකද්ද? නීරස. නීරස නෙවෙන්නේ. නීරස නෙවෙයි. නෑ විඳි නීරස. නීරස නෙවෙයි විඳින්නේ නේ. මොකද්ද? අරමුණේ පැණි රස. පැණි රස විඳින්නේ එතන. ඒ අරමුණේ පැණි රස විඳින්නේ. ඒ කියන්නේ ඒ අරමුණේ සුඛය තමයි විඳින්නේ. ඇයි ඒක ඉෂ්ඨාරම්භණයක් හින්දා. අන්න. එතකොට අර වයසක ආච්චි දකින්නකොට පුතා විඳිනවා අරමුණේ මොකද්ද? පැණි රස. එහෙමද? නෑ නීරස. ඒතනත් විඳිනවා අරමුණේ නීරස. ඒක දුක් වේදනාව. එතනත් විඳීමක් තියෙන්නේ මොන රසේද? නීරසය. අතන පැණි රසය. මම මෙයාලට තේරෙන විදියට කියන්නේ ඊළඟට මධ්‍යස්ථාරම්භණයක් කෙනකොට මොකද්ද? අන්න උපේක්ෂාව විඳිනවා. දැන් බලන්න අපිට මේ ඇහැට ගැටෙන සමහර රූප දිහා බලනකොට ඒකේ ප්‍රනීත බව විඳිනවා. සමහර ඒවා බලනකොට ඒකේ අප්‍රනීත බව විඳිනවා. සමහර ඒවා වගේ වැඩි ප්‍රනීතත් නැහැ අප්‍රනීතත් නැත්නම් එතන තියෙන මොකද්ද? මධ්‍යස්ථ ස්වභාවය. අන්න ඒ වේදනාවයි. ඉතින් වේදනාව නැත්නම් මිනිහෙකුට ෂොක්. කළු ගලක් වගේ තියෙයි හැබැයි. නේ? හිතක් පපුවක් නැති මිනිහෙක් කියන්නේ. හිතක් පපුවක් තියනවා තියෙන්නේ වැඩියෙන් දුක් වේදනාව එතන. එතකොට ඒක තියෙනවා සත්‍ය ළඟ. අරමුණේ ස්වභාවය විඳින බව. ඊළඟට සංජානාතීති සංඥා. අරමුණු ලකුණු කරන ස්වභාවය සංඥාවයි. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නායෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පහස, මනසින් අරමුණු කියලා ලකුණු කරන ස්වභාවය සංඥාව. ඊළඟට චේතනා. චේතනා කියන්නේ සිත්. ඒක දැක්කේ හරියටම චේතනාවෙන්. දැක්ක දේ තේරුම් ගන්නේ හරියටම චේතනා කියන්නේ අදහස් හරියට මේ සම්බන්ධව අදහස ගොඩ නැගෙන්නේ චේතනාවෙන්. මානසිකාරය කියන්නේ අරමුණ මෙනෙහි කරලා දෙන ස්වභාවය, ස්මරණය කරලා දෙන ස්වභාවය, යොමු වෙන ස්වභාවය, සිහි කරලා දෙන ස්වභාවය. ඒක සිතේ ස්වභාවයක්. ජීවිතේන්ද්‍රිය කියන්නේ චිත්තචෛතසික දෙදෙනාගේ අභාවයටපත් වෙන්න නොදී පවත්වාගෙන යන ස්වභාවය. ඒකාග්‍රතාවය කියන්නේ එකම අරමුණක. එතකොට සෑම සිතකම පස්සේ වේදනාව, සංඥාව, චේතනාව, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතාව, මානසිකාරය කියන මෙන්න මේ අංග 7 හැම හිතකම තියෙනවා. එතකොට ඕන් ඔය සිතුවිලි 7ටයි සිතටයි කියනවා මොකද්ද? නාම කියලා. තේරුණාද? සිතුවිලි 7යි හැම හිතකම තියෙන ඒ 7 විතරක් ගමු අපි. ඒ 7යි සිතුවිලි නාම. තේරුණාද? එතකොට ඒ සිතුවිලි ටිකයි සිතයි නාම. ඒකට කියන චිත්තචෛතසික දෙක නාම. චිත්ත කියන්නේ හිත, විඥානය, චෛතසික කියන්නේ පස වේදනා සංඥා චේතනා මනසිකාර අදහස්. ඒ ටික නාම. එතකොට ඊළඟට රූප.
රූප 28ක් තියෙනවා. 28ම කියන්නේ ප්‍රධාන රූප 4ක් තියෙනවා. ඒ 4 ගැන විතරක් කියන්න. පඨවි කියන්නේ රූපයක්. පඨවි කියන්නේ තද ගතිය. මේ ස්පර්ශ වෙන ඕක ධාතු මනසිකාර්යදී ගොඩක් කියනවා. දැනට නිකන් මම මේ කියන්නේ දල අවබෝධයක් ගන්න. පඨවි තද ස්වභාවය. ඒක රූපයක්. ආපෝ ඇලෙන වැగిරෙන ස්වභාවය රූපයක්. තේජෝ උෂ්ණත්වය රූපයක්. වායෝ හමා යන ගතිය, චලනය කරන ස්වභාවය, තල්ලු කරන ස්වභාවය වායෝ කියලා කියනවා. එතකොට ඔන්න ඔය ප්‍රධාන රූප 4 සහ චත්තාරෝ මහා භූතා චතුර්ණාංච උපාදාය රූප. ඊතුරු උපාදාය රූප කියන වර්ණ ගන්ධ රස ඕජා ඇතුළු 28 රූප වල උපාදාය රූප වලට අයිති වෙන අනික් සියලුම රූප කියලා කියනවා. එතකොට දැන් ඔන්න හෘදේ වස්තු ඇසුරු කොට අපේ පවත්නවා සිත. හරිද? එතකොට හෘද වස්තුවේ අඩපතක් පමණ ලේ ඇසුරු කොට වර්ණවත් ලේ හා දුර්වර්ණ ලේ පවතිනා වූ පැති දෙකක් තියෙනවා. ශරීරේ පුරා ගිහිල්ලා පැමිණෙන ලේ ටික තියෙන්නේ දුර්වර්ණ ලේ. ඊළාට පෙනහැල්ලට ගිහිල්ලා සුද්ධ වෙලා ආයේ පැමිණෙන ලේ වර්ණවත් ලේ. ආන්ගේ වර්ණවත් ලේ ධාතුව ඇසුරු කොට තමයි චිත්ත සම්තතිය පවතින්නේ. හිත තියෙන. ඒක මම මේ ළඟදී හොඳටම ප්‍රත්‍යක්ෂ කරගත්තා. අපේ මේ ළඟදී අපේ කොළඹ දායක කෙනෙක්ගේ හිටියේ එකම පුතයි. බාත්රූම් එකේ ෆෑන් ලයිට් එකට ලනු දාලා එල්ලුණා. හොඳ සද්දාවෙම තියෙනවා. මොනවා හරි ඇතුලේ ඇති ප්‍රශ්න ඉතින් ඒවා විසඳ ගන්න බැරි වුණා. එල්ලුණා. අර දැන් ෆෑන් ලයිට් එක එල්ලුවන්ට එකපාරටම කැඩෙන්නේ නැහැ නේ මෙතනින්. පොඩ්ඩක් හිර වෙලා තිබ්බ කොමාරි දොර කඩලා ගත්තා. ස්පිරිතාලේ අරගෙන ගියා. දැන් ඉතින් මේ ඔක්කොම මොලේ මේක හිර වෙලා හින්දා දැන් ඔක්සිජන් මොලේට යන්නේ. මොලේ මැරිලා. හැබැයි දර කඩක් වගේ දාලා තිනවා. දැන් මෙයාලා ඉතින් උන්දර සල්ලි තියෙන හින්දා පෞද්ගලික රෝහලක දැන් ඉතින් මැෂින් වලට හයි කරලා මෙයා තියලා තියෙනවා. ඉතින් මමත් ගියා පිරික්කියන්න. දැන් පිරික්කියන්න ගිහිල්ලා දැන් මේ පිරික් කියනවා. ඊට පස්සේ දැන් මෙයාගේ අම්මා කතා කරනකොට අඬනවා මෙයා. මෙහෙම කඳුළු වැටෙනවා. දැන් මොලේ මැරිලා. කඳුළු එනවා. ඇයි? අර අම්මා කියන දේ මෙයාට ඔක්කොම ඇහෙනවා. ඒ කියන්නේ අන්තිම සිත දක්වා අති මහන්තාරම්භන සෝතද්්වාර චිත්ත වීතිය වැඩ කරනවා. අන්තිම නිමේෂයේ දක්වා කියන දේ ඇහෙනවා. ඉතින් අර අම්මා පුතේ කියන කතා කරනවා, පින් දෙනවා, පිරිත් කියනවා, ඔක්කොම ඇහෙනවා. එයා දැන් මොකද වෙන්නේ? එයාගේ හිතේ හිතුවිලිත් පහළ වෙනවා. ඒ ඔක්කොමත් එක්ක දැන් මෙයාගේ මොලේ අක්‍රිය වෙලා හින්දා විඤ්ඤාප්ති රූප දෙක පමණයි උපදින්නේ නැත්තේ. මොකද්ද? කාය විඤ්ඤාප්තියයි වාචී විඤ්ඤාප්තියයි. දැන් සිත තියෙනවා, චිත්ත සමුට්ඨාන වායෝ ධාතු උපදිනවා. ඉපදුනාට දැන් මොලේ අක්‍රිය වෙලා හින්දා මොකද වෙන්නේ? මේ මස් ගුලිය හොල්ලන්න බෑ. අන්න එතකොට මොලේ මැරුණත් තාම මේ කියන කඳුළු බහිනවා මේ. ඒ කියන්නේ කියන ඔක්කොම යාට හොඳට දැනෙනවා. එයාගේ අදහසුත් ඇතුලෙන් පහළ වෙනවා. දැන් අපි ඔය හිතනවා වගේ තේරෙන හැබැයි යාට අපි අර අතක් හිරි වැටුනහම අපිට උස්ස ගන්න බැරි තියෙන හිරි වැටිලා තියෙනවද මන් දන්නේ තියෙනවා. ඉතින් උස්ස ගන්න බෑ. ඒක ඔය සිහිය නැති කරපුවාම හොඳට දැනෙනවා. සිහිය නැති කරගෙන නැහැ. ඔන්න මට නම් මතකයි ඒක. පොඩි කාලේ අවුරුදු 14න් 12න් කොහෙද සෙල්ලම් කරගෙන ඉන්නකොට එක අයියා කෙනෙක් ලීයක් ගැහුවා. ඒ ලීයෙන් ඇහි වැදිලා මේ කලුවින්ගිරියාව ළඟින් චුට්ටක් කැඩුනා. හරියටම ඉතින් ස්පිරිතාලේ අරන් ගිහලා නුවර ස්පිරිතාලේ ඇස්වාට්ටුවෙන් මං උඩට අරගෙන ගිහිල්ලා වෙලා දැන් නිදි කළා මොනවද හයි කළා පුතා දැන් නිින්දේ යෑ කිව්වා. බලන්නේ හිටියා. දැන් මොකක්වත් දන්නේ නැහැ ඊට පස්සේ. මෙන් ගිහින් බලනකොට ආයෙ හැරලා බලනකොට වාට්ටුවට ඇවිල්ලා. ඒ කියන්නේ සිහිය නැහැ. දැන් ඉතින් අර එක පාරට සිහිය නැතුව තිබිලා සිහිය එනකොට ඇඟ නැහැ. මේකක් දැන් මට දැනෙන්නේ නැහැ. අතක් දැනෙන්නේ
කකුලක් දැනෙන්නේ මොකක්වත් නැහැ. දැන් හොල්ලනවා අත. හෙල්ලෙන්නේ කකුල හොල්ලනවා ඇඟ හොල්ලනවා හෙල්ලෙන්නේ. එක පාරට අර සිහිය ආපු වෙලාවෙම හෙල්ලෙන්නේ නැහැ. චුට්ටක් වෙලා ඉතින් දඟල ඩිංගක් යනකොට ඔන්න දැනෙනවා. ඊට පස්සේ එහෙට මෙහෙට කළා අන්න දැන් දැනෙනවා. ඒ කියන්නේ මොකද හදවතේ චිත්ත ක්‍රියාකාරීත්වය තිබ්බත් කය හා සම්බන්ධ වෙන ස්නායු දුර්වල කරලා හින්දා දැන් විඤ්ඤාප්ති රූප මනසේ පහළ වුණත් එකපාරට මේකට අර බෙහෙත් බලයෙන් මේක දැන් මේකේ තියෙනවානේ ප්‍රසාද රූපයක් ඒක විනාශ කරලානේ තියෙන්නේ දැන් අර බෙහෙත් වලින් ඒ බෙහෙත් බලය චුට්ට අඩු වෙනකොට අන්න දැනෙනවා. ඉතින් ඒ කියන්නේ හදවතේ සියලු ක්‍රියාකාරීත්වය චිත්ත ක්‍රියාකාරීත්වය තිබ්බට කය දරලියක් වගේ පමණයි. ඉතින් එතකොට මොලේ ආධාරක වෙන්නේ අර දෙකට විතරයි. අනික් සේරම සිත් හදවතත් එක්ක තමයි පහළ වෙන්නේ. එතකොට දැන් ඇතුලෙන් හිතනවා මම අත හොල්ලන්න යනවා අත නැහැ හෙල්ලෙන්නේ. ඇයි ඒ? තාම අර බෙහෙත් ඒ ඉන්ජෙක්ෂන් එක නිසා සිය නැති කළා මොලේ තාම තියෙන ප්‍රසාද රූප ඒ තැන් අක්‍රිය වෙලා ටික වෙලා යනකොට තමයි හරියන්නේ. අන්න එතකොට දැන් පැහැදිලි චිත්ත සන්තතිය පවතින්නේ අර ලේ ධාතුව ඇසුරු කොට හදවතේ. එතකොට ඒකට කියනවා මනෝ ප්‍රසාදය කියලා. නැත්තම් චක්ඛා ආයතනය වගේ මන රූපී ආයතනයක් වශයෙන් ගත් කල්ලි එය ගන්න පුළුවන්. එහෙනම් ඒ රූප. එතකොට ඒ ඇසුරු කොට තමයි සිත පවතින්නේ. එතකොට ඒ සිත නාම ඊළඟට පහළ වෙන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර නාම දැන් අත උස්සන්ට කියන අදහසක් එනවා. ඒ අදහස නම් නාම ඊට පස්සේ මොකද වෙන්නේ? අර චිත්තජයසික දෙක එකතු වෙනකොට ඔන්න සිත මුල් වෙලා හට ගන්නවා රූපයක්. මොකක්ද හට ගන්න රූපය? චිත්තජයසික දෙදෙනා එකතු වෙනකොට හට ගන්නවා රූපයක්. මොකද්ද? සිතෙන් හට ගන්න රූපය තමයි චිත්ත සමුත්ථාන වායෝ ධාතු. එතකොට ඔන්න වායෝ කියලා කියන්නේ රූපයක්. තේරුණාද? එතකොට ඒ වායෝ රූපේ විතරද තියෙන්නේ එතන? නෑ ඒ මොහොතේ එතන යම් ශක්ති ස්වභාවයක් ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන දේත් එක්ක වායෝ පමණක් ඊට පස්සේ නෑ වායෝ උපදිනවා කියන්නේ අනිවාර්යයෙන්ම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන හින්දා එතන පඨවි උපදිනවා ආපෝ උපදිනවා තේජෝ උපදිනවා. එතකොට මහා භූත රූප උපදිනවා කියන්නේ අනිවාර්යෙන් උපාදාය රූප උපදිනවා. එතකොට දැන් ඔන්න සිත තියෙනවා සිතුවිලි තියෙනවා නාමයි හදවත සහ අර හදවතේ බලය නිසා උපදුන වායෝ ධාතුව ඊශ්වරත්වයෙන් පවතිනා වූ ඊතුරු භූත රූප රූපයි. දැන් එතකොට එතන පහළ වුණේ මොකද්ද? නාම රූප දෙකක්. දැන් මේ නාම රූප එතනින් එහා නාමයේ ක්‍රියාත්මක රූපය. දැන් එතකොට අර ඉපදුන වායෝ ධාතුව නිසා මනසේ අත උස්සීමට අවශ්‍ය තැනට කරන්ට් එකෙන් ශක්තියක් යොදවනවා වගේ අර වායෝ ධාතුවෙන් තල්ලුවක් දෙනවා. තල්ලුවක් දෙනකොට ඒ අක්‍රිය වී පවත්නා වූ තැන සක්‍රිය වෙලා මේ අත නම් වූ මස් කුට්ටිය ඔසවනවා. එතකොට මේ තුලක් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත රූප. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? නාමය හා රූපයේ ප්‍රතිබද්ධයක් නෙවෙයිද? තේරෙනවද? එතකොට අත ඔස්සනවා කියන්නේ මොකද්ද? නාම රූප ප්‍රතිබද්ධයක්. එතකොට යෝගාවචරය දකිනවා නුවණින් මොකද්ද මෙතන තියෙන්නේ මොකද්ද මේ? නාම රූප දෙකක්. මෙතන මම කියලා දෙයක් නෑ. නාම හා රූප ධර්ම පහළ වෙනකොටයි මේ අත එස්සුවේ. මේ ගමන් කරන්නේ, මේ කතා කරන්නේ කියලා අන්න ඔහු නුවණින් දකිනවා. එතකොට එතන මොකද වෙන්නේ? ඔහු තුල හැම වෙලේම වැඩෙන්නේ නුවණ. ඒ අඳුනනවා, ඒ යථාර්ථය දකිනවා. එතකොට සිහි නුවණ දෙකම බලවත් වෙවි ගිහිල්ලා නචකින්ච ලෝකේ උපාදේද ලෝකේ කිසි දෙයක් නොඅල්ලන තත්ත්වයට එනවා. සියල්ලේම දැන් මේ ඔහු දකිනවා මේ මොහොතේ එතන මොකද්ද? සිතක් උපදිනකොට සිතුවිලි උපදිනවා. ඒත් එක්කම චිත්ත සමුත්ථාන වායෝ ධාතු උපදිනවා කියන රූප උපදිනවා. ඒතර නාමي උපදිනවා, රූපේ උපදිනවා. ඒතර අත උස්සනවා කියලා කියන්නේ එතන නාම රූප බලයක්. එතකොට නාම රූප එක බන්ධනයක් හටගත්තේ. එතකොට දැන්
ඔසවනවා. ඊළඟට ඔසවල ඉවරලා යමක් අල්ලනකොට ආයෙත් අර මුලින් ඔසවන්න තිබ්බ හිතේ තිබ්බ නාම රූප බින්දෙනවා. දැන් අල්ලන්න කියලා වෙනම නාම රූප ටිකක් ආයෙ පහළ වෙනවා. එතකොට හටගන්නේ මොකද්ද? අතන නාම රූප බින්දෙනකොට ආයෙත් නාම රූප හට ගන්නවා. දැන් අත යවනවා අල්ලන්න ඊට පස්සේ. ඊට පස්සේ දැන් ඇඟිලිය ඕන විදිහට හරවනවා. ඒ මොහොතක් පාසා මෙතන උපදින්න බින්දින්නේ මොනවද? නාම රූප. දැන් ගිහිල්ලා මිරිකනවා. නාම රූප. දැන් ඔසවනවා. දැන් ගන්නවා. හැම තැනම ඇතිවි නැතිවි යන්නේ මොනවද මෙතන? නාම රූප පමණයි. එතකොට ඔහු ළඟ ඇති වෙන නැති වෙන නාම රූප සිහියෙන් දකිනකොට අන්න අනිත්‍ය සංඥාව ඇති වෙනවා. ඇතිවි නැතිවි යන්නා වූ දෙය දුකක්මයි, දුක්ඛ සංඥාව ඇති වෙනවා. එහෙනම් මෙහෙම ඇතිවි නැතිවි යන්නා වූ නාම රූප પરම්පරාව හේතු සහිතයි. මම කරන ක්‍රියාවක් නෙවෙයි. අනාත්මයි. මෙතන තියෙන ක්‍රියාවක් පමණයි. මේ ලෝකේ ස්වභාවයක ක්‍රියාවක් ඇත, කරන්නෙක් නැත. විඳීමක් ඇත, විඳින්නෙක් නැත. ඕක තමයි අන්තිම තැන. මේ ලෝකේ ක්‍රියා ටිකක් විතරයි, කරන කෙනෙක් නෑ. බලන්න හැම තැනම ක්‍රියාවන් විතරයි. උදේට සූර්යයා පායනවා, ඉර මුදුන් වෙනවා කියනවා. හවාට බැස යනවා. ආයේ පහුව දවසේ මුදුන් වෙනවා. ඉර බැහැගෙන යනකොට හඳ පායනවා. ආයේ ඒකත් අවරට යනවා. කරන්නෙක් නැහැ. ක්‍රියාවක්. දැන් ඔය කාක්කා කෑ ගහනවා. අපි හිතන්නේ ඕන් කොක්ක කෑ ගහනවා කියලා. කාක්කා කෑ ගහනවා නෙවෙයි. එතන ක්‍රියාකාරීත්වයක්. වාහනේ හෝන් එක ගහනකොට වාහන එකේ හෝන් එක ගැහුවත් එකයි කාකා කෑ ගැහුවත් එකයි. එතන තියෙන්නේ ඒ ක්‍රියාකාර. වාහනේ හෝන් එක ගහනකොට නාම රූප නැහැ. එතන රූප පමණයි. කාකා කෑ ගහන තැන, හාමුදුරුවෝ බණ කියනවා කියලා කෑ ගහන තැන නාම රූප. එතකොට සජීවී තැන නාම රූප, අජීවී තැන රූප පමණයි. ඔහු එතකොට නුවරින් දකින්න හැම වෙලෙම ඉපදි පිදි යන්නේ මෙතන නාම රූප પરම්පරාවක් පමණයි. එතකොට මෙතන ආත්ම භාවයක් ඔහු දකින්නේ නැහැ. අන්න ඒම අනාත්මයි. උදට නුවණින් ඒ දේ දකින්න ස්ථිර කරගන්නවා. එතකොට ඔහු ළඟ අනාත්ම සංඥාව ඇති වෙනවා. ඊළඟට ඒ ඇතිවි නැතිවි වෙනස් වෙලා යනවා නිසා කිසි හරයක් නැහැ. අනික කායදස බලනකොට ඉතුරු වෙන්නේ පිළිකුල් සහගත දෙයක්ම පමණයි. පිළිකුලයි කියන මේ සංඥාව වැඩෙනවා. අන්න ඒ තුලින් සතිය වැඩෙනවා, නුවණ වැඩෙනවා. ඒ දෙක තුලින්ම රූපෙට ඇලෙන්නේ නැහැ. හටගෙන බිඳෙන දෙයක් නිසා. නාමයට හැලෙන්නේ නැහැ. හටගෙන බිඳෙන දෙයක් නිසා. ඒ දේ දැක්කට පස්සේ ඔහුට පේනවා ලෝකෙම හරියට බත් ඇලියක පෙන ගුලියක් වගේ. පෙන ගුලියක් එනවා කැඩෙනවා. හරියට ලෝකෙම ඔහුට පේනවා වක්කඩෙන් වතුර වැටෙනකොට හට ගන්න පෙන පිඩු ටිකක් දිය බුබුලු වගේ. හට ගන්නවා බින්දෙනවා නාමයේ රූපය හැම මොහොතකම ඇති නැති යනවා. කියන ඔන්න නුවණ පහළ වෙනවා. එතකොට ඔහුට ලෝකේ මමය මගේ ආත්මය කියලා අල්ලන්න දැනක් නැහැ. එතකොට ඔහුට පේනවා මේ ක්‍රියාකාරකම් ටිකක්. හැමතැනම තියෙන ක්‍රියාවලියක්. ගහක් පොළවට බීජයක් පොළවට වැටෙනවා. ඒ බීජේ පැලවෙනවා. ඒක විශාල වෙනවා. ඒකේ මල් පිපෙනවා. ඒකේ ගෙඩි හැදෙනවා. ඊට පස්සේ ඒ ගෙඩි ඉදිලා ආයෙ වැටෙනවා. වැටුනහම ආයෙ වගේ ආයෙ පැල හට ගන්නවා. ආයෙ ගහක් හැදෙනවා. ආයෙ ගෙඩි හැදෙනවා. ඔහොම බීජ නානත්වයක්. ක්‍රියාකාරකමක් පමණයි. ඊළඟට වහිනවා, පායනවා. කන්දක මුදුන තියෙන ජලය පහළට ගලා යනවා. රෑ වෙනවා, දවල් වෙනවා. හැම තැනම තියෙන මොකද්ද? ක්‍රියාකාරකම්. එතකොට ක්‍රියාවන් විතරයි ඒවා තුල කරන සත්පුජ්‍යලාත්ම භාව නැහැ කියන අසම්මෝහයම ඔහු තුල වැඩෙනවා. වැඩෙන්න ඔහු මමයයි ගත්ත වැරදි දෘෂ්ටිය අවබෝධයෙන් අත්හැරලා දානවා. ඒ අත්හැරන යම් හිතක් ඇද්ද? ආන්ගේ හිත ඒ අතහැරපු මොහොතට කියනවා
කෙලසුන්ගෙන් මිදුන නික්ලේශී හිත අරහන්ත චිත්තය කියලා කියනවා. ඔන්න ඔය තැනට යන්නට තමයි අපි ටික මේ යථාර්ථය ඔළුවට වද්ද ගන්න ඕන. එන හැම මොහොතකම අපිට සතිය හා නුවණ මේ ජීවිතේ පවත්වන්න පුළුවන්. දැන් එහෙනම් ඔය කිව්ව ධර්මතාවයේ දකිමින් හැබැයි මේ කිව්ව කාරණා ටික කී දෙනෙකුට මෙතන තේරුණාද කියලා දන්නේ නැහැ. කී දෙනෙකුට කියපු අර්ථයෙන්ම තේරුණාද කියලා දන්නේ නැහැ. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා දැන් තියෙන්නේ මොකක්ද එහෙනම්? දැන් මේ නාම රූප ක්‍රියාව දකින්න. මේ කකුල ඔසවනවා කියන්නේ නාම රූප ක්‍රියාවක්. ඒ ඔසවන එක දැකීම සිහියයි, ඒක නාම රූප දෙකක් බව දැකීම නුවණයි. තේරුණාද? එතකොට ඔසවන කකුල ඒ දකින්න ඕන අපි යථාර්ථය මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ එසවීම කියන ක්‍රියාව කොහොමද හටගත්තේ? නාම රූප හට ගැනීමෙන් බව දකින්න ඕන. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට දැන් ඔසවලා ඉවරයි ඉදිරියට ගන්නකොට මොකද වෙන්නේ? ඔසවනා කියන ක්‍රියාව එතනම වය ධර්මයට ගියා, මැරුණා. තේරුණානේ? එතකොට අන්න එතන හට ගැනීම බිඳීම දකින්න ඕන. සමුදය වය ධම්මානුපස්සීවා හට ගැනීම බිඳීම දෙකම දකින්න කියලා කියන්නේ. හොඳයි. දැන් එහෙනම් නිදිමතත් එක්ක කැඩෙන්න අපි කලින් භාවනාවේ කලේ කකුල ඔසවනකොට එසෙව්වා, ගෙනිච්චත් ලැබුවා කියලා ඉරියාපතෙන් කළා. මතකද? දැන් ඒ සිහිය විතරයි. දැන් නුවණත් එතෙන්ට දාගෙන දෙක එකට කරනවා. සති සම්පජඤ්ඤේ. කොහොමද? කකුල ඔසවනවා කියන බව, ඔසවනවා බව දැනීම සිහියයි. මේ ඔසවනවා කියන එක නාම රූප ක්‍රියාවක්ම බව දකිමින්, චිත්තචෛතසික රූප ක්‍රියාවක්ම දකිමින් අර කියා දුන්න විදිහට සිතක් පහළ වෙනවා. ඒ නිසා හටගන්න චිත්තචෛතසික දෙකෙන් හටගන්න වායෝ නැමැති රූපේ නිසා කාය විඤ්ඤාප්තිය ඇති වෙලා ගෙනියනවා. ඒ කියන්නේ නාම රූප. ඒතර මේ නාම රූප දෙකක් එකතු වීමෙන් මේ කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන සිහිය හා නුවණ දෙකම එකට සමසේ පවත්තමින් භාවනා කරන්න. ඒත් එක්ක තමයි මේ හට ගන්නවා මේ මොහොතේ, මේ බිඳෙනවා මේ මොහොතේ කියන සිහිය දකිමින් භාවනා කරන. භාවනාව නම් ටිකක් ගැඹුරුයි, කරලා බලමු. මොකද්ද කරන්නේ? සක්මන් භාවනාව. කකුල ඔසවනකොට ඔසවමි, ගෙන යමි, තබමි කියන ක්‍රියා තුනක් තියෙනවා. ඔසවන ක්‍රියාව, ගෙනියන ක්‍රියාව, තබන ක්‍රියාව දැකීම සිහියයි. ඊළඟට ඒකේ යථාර්ථය. ඔසවනවා කියන එක කොහොමද උනේ? නාම රූප දෙකක එකතුවක් නිසා එසෙව්වේ. එතකොට ඒ නාම රූප හට ගැනීම නිසා එසවීම හටගත්තා. ඔසවල ඉවරනකොට ඒ බිඳුණා. ඇති වුණා නැති වුණා, ඒ අනිත්‍යයි. තේරුණානේ? ඒ ගෙනියනවා කියන්නේ ආයෙත් ගෙනියන එක දැකීම සිහියයි. එතකොට ගෙනියනවා කියන්නේ නාම රූප ක්‍රියාවක් බව දකිනවා. ගෙනියන ක්‍රියාව ගෙනියන්න හිතෙනකොටම ඇති වුණා, ගෙනියලා නැති වුණා. අන්න ඒක අනිත්‍යයි. තබන කොටත් එහෙමයි. එතකොට දැන් මෙතන යන්නේ මොකක්ද? එකට ඔසවන ගෙනියන තබන එක දැකීමයි. මේ නාම රූපයක් එසෙව්ව ගෙනියුවා, තැබුවා කියන එක දකින්නේ. තේරුණාද? අඩුම එහෙම වෙයි නම් මේ රූපේවත් අනිත්‍ය දකින්න. නාම රූප දෙක ගැඹුරෙන් දකින්න බැයි නම් මෙහෙම කකුල තියානිලා දැන් බිමට කකුල තද වෙලා තියෙනවනේ. දැන් ඔසවන්න හිතෙනකොට ඔසවනකොට මේක බුරුල් වෙනවනේ. බුරුල් වෙනකොට මොකද උනේ? තද වෙලා තිබ්බ ස්වභාවය අනිත්‍ය වුණින් ඉඳන් බුරුල්ුනේ. ඒ කියන්නේ අඩුම ගානේ රූපේවත් අනිත්‍ය දකිමින් නුවණ පවත්තන්න කියන්නේ. පටන් ගමුකෝ. ඔය නැගිටින එකම Taman දකින්න ඕනේ. මේ නැගිටින්නේ මේ කය නැමැති මස්ගුලිය මේන් සිතුවිලි වලින් නැගිටන ආකාරය දකින්න ඕනේ. පූර්ණ අවධානය හිත කකුල් දෙකටම යොමු කරලා මොකද්ද මේ ක්‍රියාව කියන එකෙන්ම දකින්න හොඳට. සිතක් හටගන්නවා, සිතුවිලි හටගන්නවා. ඒ සිතුවිලි නිසා හටගන්න වායෝ රූපය නිසා
හටගන්න රූපය නිසා කකුල ඔසවනවා කියන්නේ රූපේ බලයක්. නාමයෙන් උපන්, සිතෙන් උපන් රූප ගුලියක් හටගන්නවා, එතනම බිඳෙනවා, වෙනස් වෙලා යනවා, එතනම අනිත්‍ය වෙනවා, ආය හටගන්නවා, ආය බිඳෙනවා. සිත් සිතුවිලි රූප ඇතිවි නැතිවි පවත්නා දෙයක්, වෙනස් වෙන දෙයක් බව හොඳට දකින්න. දැන් භාවනාවෙන්ම වාඩි වෙන්න. පැමිණෙන විට, හැරෙන විට, ඉඳ ගන්නකොට ඇට සැකිල්ල පාත් වෙනවා. ඒට අනුව මාංශ පේශි වෙනස් වෙනවා. කොඳු වැට රෑන වෙනස් වෙනවා. සිතුවිලි වෙනස් වෙනවා. ක්‍රියාව වෙනස් වෙනවා. හොඳට දකින්න. දකිමින්ම ඉඳ ගන්න. සම්පූර්ණම අනිත්‍ය වෙලා යනවා. ඔය ලෝකේ අනිත්‍යයි. ඔයම දැකීමයි නිවන අවබෝධ වෙන්නේ. දැන් අපි සම්පජාඤ්ඤ භාවනාව තමයි මේ ප්‍රගුණ කරමින් යන්නේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සිහිනුවන වැඩීම සඳහා තමයි මේ භාවනාව පෙන්නලා තියෙන්නේ. පින්වතුනි, මේ භාවනාවෙන් බොහෝ රහතන් වහන්සේලා මේ ශාසනය පහළ වෙලා තියෙනවා. ඔබ දන්නවා මහා පුස්සදේව රහතන් වහන්සේ. පුස්සදේව රහතන් වහන්සේ කිව්වහම අපේ ඉතිහාසයේ දුටුගැමුණු මහරජතුමාගේ සේනාව තුල හිටපු මහා යෝධයෙක් තමයි පුස්සදේව යෝධයා. පසුව මේ මහා සංග්‍රාමයේ යෙදিলা අනන්ත මනුෂ්‍යයන් ඝාතනය කරලා ඒ කලේ බුද්ධ ශාසනය ආරක්ෂා කර දීම පිණිසයි. ඒ කරලා ඊට පස්සේ දසමහා යෝධයන්ගේ බොහෝ දෙනෙක් පැවිදි වුණා. මේ සංවේගයේ මේ දුක දැකලා පුස්සදේව යෝධයා මේ පැවිදි වුණා. දැන් පුස්සදේව ස්වාමින් වහන්සේ ගතපච්චාගත සමාදන් වුණා. ගතපච්චාගත වත කියලා එකක් තියෙනවා. මේ ගතපච්චාගත වත සම්පූර්ණ සමාදන් වෙලා අවුරුදු 20ක් මුන්වහන්සේ මේ ගතපච්චාගත වත සම්පූර්ණ කළා. ගතපච්චාගත වත කියන්නේ යෑමෙදිත් ඒ යන යම්තා ගමනක්ද ඒ යෑමෙදිත් සිහියෙන්ම යනවා, සිහිය කඩා ගන්නෑ. ඊළඟට ගිය ගමන ආයෙත් එනකම්ම සිහිය කඩා ගන්නෑ. දැන් ඔබ මෙතනින් නැගිටලා ගියානේ සක්මනේ. මෙතෙන්ට එනකම් මේ සිහිය තිබුණාද? යම් යම් තැන්වලදී කැඩුනා නම් ගතපච්චාගත වත සම්පූර්ණ වෙලාද? නෑ. එහෙම වතක් තියෙනවා රකින්න. දැන් උදේ මේ ඇත්තෝ ගෙදරින් එනවා කියමුකෝ. එනකොට අදිෂ්ඨාන කරනවා අද මම ගතපච්චාගත වත සම්පූර්ණ කරනවා කියලා. එතකොට ගෙදරින් නික්මෙන්නේ සිහියෙන්. එතන ඉඳලා යනවනම් යන ඕනම දෙයකට සිහියෙන් ගිහිල්ලා ආයෙක රස්සාවට නම් ඒක ඉවරලා ගෙදෙට්ට එනකම්ම
ඒ සිහිය කඩාගන්නේ නෑ. ආගේ යන එන ගමන සිහියෙන්ම කිරීම තමයි ගත පච්චාගත වත. ඉතින් අතීතේ බොහෝ රහතන් වහන්සේලා මේ සමාදන් වුණා රහත්ත්වයට. අරහත්ත්වයට පත් වෙන්න. මේ පුස්සදේව හාමුදුරුවොත් අවුරුදු 20ක් එක දිගට අඛණ්ඩව රැක්කා. මුන්වහන්සේ දැන් ගතපච්චාගත වත සමාදන් වෙච්ච කෙනෙක් විශේෂයෙන්ම තව වතක් සමාදන් වෙනවා. මොකක්ද ඒක? මෝනෙය්‍ය වත. කතා නොකරන එක. දැන් කතා කර කර මේක රකින්න බෑනේ. පුළුවන්ද? බෑ. ඉතින් මුන්වහන්සේ මෝනෙය්‍ය වතත් සමාදන් වෙලා ගතපච්චාගත වත පූර්ණේ කිරීමට ඔබම ඔබ ඇවිදිනවා. ඒ දිසාවල් ඇවිදිනවා. පිණ්ඩපාත යනවා. හැබැයි කතා නැහැ. දැන් හැමදාම යනවා. මේ අත ඇවිදිනකොට මිනිස්සු හිතනවා මේ සිහිවි කල්ලලාද දන්නේ. ඒ කිසි කතාවකුත් නැහැ. ඇවිදිනවා. ඊට පස්සේ මොකක්වත් වැටිලා තියලා මේ හොය හොය යනවත් දන්නෙත් නැහැ කියලා මිනිස්සු ගොවියෝ එහෙම හිතනවා. ඉතින් මුන්වහන්සේ ඒ තරමටම කතාවක්වත් නැතුව කර්මස්ථානයේටම ජීවිතේ පුදා උන්වහන්සේ භාවනා වැඩුවා. ඉතින් පින්වත්නි අවුරුදු 20ක් සම්පූර්ණ කළා මුන්වහන්සේ මේක. මේ ගතපච්චාගත වතේදී සාර්ථක සම්පජඤ්ඤය ගමනක් යනකොට එහි යන සාර්ථකත්වයේ බලනවා යන්න ඉස්සෙල්ලා. යමක් කරන්න ඉස්සෙල්ලා එහි සාර්ථකත්වයේ බලනවා. ඊළඟට කළ යුතු කාලයේද සප්පාය කාලය බලනවා. කළ යුතු වේලාවද ඊ අර්ථය ඊළඟට ඒ තුල සිහිය පවත්වීම ගෝචර සම්පජාඤ්ඤය. ඒ යන ගමන නම් පය එසවීම ගෙන යාම තැබීම කියන තැන ඉඳලා සත්පුජ්‍යලාත්ම භාවයක් නොව නාම රූප ක්‍රියාවක් චිත්ත කිරිය වායෝ ධාතුවත් කාය විඤ්ඤාප්තියත් එක්වීමක් පමණයි මෙතන කියනක නුවණින්ම දකිමි. ඔය විදිහට භාවනා කළා. උන්වහන්සේ අවසානයේදී පින්වත්නි සව් කෙලසුන් නසා මේ ගතපච්චාගත භාවනාවෙන්ම ඒ තුල සම්පජඤ්ඤයම වඩා පුස්සදේව හාමුදුරුව රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. කර්මස්ථානේ අත්හැරියේ නැහැ. එතකොට දැන් බලන්න මෙච්චර දුරට කර්මස්ථානේ අත් නොහැර ඉන්න නම් සාමාන්‍යයෙන් ගිහිව බෑ. පුළුවන්ද ගිහිව? ගිහිව බෑ. කියන්නේ මෙලව රහත් වෙන්න නම් ගිහිව බෑ කොහොමද? ඒක එහෙමම තමයි ආයි. කතා දෙකක් නේ. ඇයි ඒ? බෑනේ දැන් ඉතින් රස්සා කරන තැනට ගිහලා කතා කරන්නේ නැතුව ඉන්න ගියාම. ලෙඩෙක් එහෙම ඇවිල්ලා ඉන්නකොට ගතපච්චාගත මොණෙය වතේම සමාදන් වුණොත් එහෙම ආයි ඉවරයි ඉතින්. නේ? ආන්න නැතුව ලෙඩ බලන්න කටා යන්න ටෝච් එක අල්ලලා බලන්න බෑ. නේ? කයින්ට පපුවට නලාව තියෙනවා කොන්දට තියෙනවා කෝ බලන්න කියලා කතා කරන්නේ. ඔය බෑ ගිහිව කරන්න බෑ. මොන රස්සාවක් කරත් බෑ. මෙලව රහත් වෙන්න නම් මහාන වෙන්න ඕන. මේ ආත්මේ රහත් වෙන්න කැමතිද? අත උසන්. අනිවාර්යෙන් මහාන වෙන්න ඕන. සමහරුන්ගේ හිත කැමති නෑ. මේ ආත්මේ රහත් වෙන්න කැමති අය ඕකේ මහාන වෙන්න කැමති. එහෙනම් බෑ. ගිහි ජීවිතේ නම් රහත් වෙන්නේ නෑ පුතෝ. මොකද රහත් උනත් ඊටාම කලාතුරකින්. බුද්ධ කාලේ නම් කී දෙනයිද ගිහි ජීවිතේ රහත් උනේ? පිරිමි. බුද්ධ කාලේ පිරිමි කී දෙනයිද ගිහි ජීවිතේ රහත් උනේ? මහා හේතු සම්පත්තිය ඇති හින්දා. එතකොට දැන් ඉන්න නම් හිතා ගන්නත් බෑ. එතකොට බුද්ධ කාලේ කිසිම ස්ත්‍රියක් ගිහි ජීවිතේදී රහත් වෙලා නැහැ. එහෙනම් බුද්ධ කාලේවත් කිසිම ස්ත්‍රියක් ගිහි ජීවිතේ රහත් නොවුණා නම් අද වෙයිද? වෙයි? වෙයි? නෑ. අනාගාමී නම් වෙලා තියෙනවා. ඉතින් නන්දකුල මහතාව එහෙම. රහත් වෙන්න බෑ. ස්ත්‍රීන්ට කොහොමත්ම බෑ. ඇයි බුද්ධ කාලේ වෙලා නැති කොට අද වෙයි ඇයි? වෙන්නෙම නැහැ. හැබැයි ඉතින් අනාගාමී වෙනවා වෙලා තියෙනවා.
සකදාගාමි සෝතාපන්න වෙලා තියෙනවා. අපිට ඉතින් සෝවාන්වත් වුණොත් ඇති නේ. ඔය කියන්නේ මෙයාලට නිවනත් ඕන ගිහි ජීවිතෙත් ඕන. කමන්නේ. හරියට අසම්මෝහේ වැඩෙනවා නම් ඔහු අත්තරිනවා ගිහිව ඉන්න බෑ. ඒ මොනවා කරන්නද? කල යුත්තක් නෑ. එයා අත්හැරලා දානවා. සියල්ල අත්හරිනවා ඥානේ ප්‍රබල වෙනකොට. දැන් එතකොට මේ ගතපච්චාගත වත පුළුවන් තරම් අපි සම්පූර්ණ කරන්න බලන්න ඕන. දැන් සිල් ගත්ත දවස් වලටවත් එක ගැන පෙන්නනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පිණ්ඩපාතේ යනකොට ගතපච්චාගත වතෙන් යනවා. සමහරු යනවා විතරයි එනකොට එන්නේ නැහැ. සමහරු යනකොට අසිහියෙන් ගිහිල්ලා එනකොට ගතපච්චාගත වතෙන් නැත්තම් සම්පජඤ්ඤයෙන් එනවා. සමහරු යනකොට යන්නෙත් නැහැ එනකොට එන්නෙත් නැහැ. සමහර භික්ෂුන් යනකොටත් යනවා සිහියෙන් සම්පජඤ්ඤයෙන් එනකොටත් සති සම්පජඤ්ඤයෙන් එනවා. ඇයි යනකොට ගමට පිණ්ඩපාත යනකොට අද දානේ හම්බ වේද මොනවා හම්බ වේද? අද නම් ඉතින් ආප්පක්වත් තිබුණොත් හොඳයි. ඒ පිණ්ඩපාත යනකොට දැන් මට මතකයි මං අවුරුදු 15යි. එතකොට තව බහන වෙලා හිටියා මට වඩා අවුරුද්දක් බාල අවුරුදු 14යි. ඒ හම්දුරන්ට මේ මට ඉස්සලා මහණුන් හින්දා මම වඳින්න එහෙම ඕන. ඉතින් මම යන්නේ පස්සෙන් ඒ හාමුදුර ඉස්සරහින් යන්නේ. වයසෙන් බාල වුණාට එහෙම. මට ඉස්සෙල්ලා මහණුන් මාස 6ක් 3ක් විතර. දැන් ඉතින් මේ හාමුදුරුවෝ ඉස්සරහ යන්නේ දැන් මට ඉස්සෙල්ලා යන්නත් බෑ. දැන් නීතියකුත් තියෙනවනේ මේ හාමුදුරුවෝ හැමදාම දෙන ගෙවල් ටිකට යනවා දුවන. යනවා ඉක්මනට යනවා දෙන ගෙවල් ටිකට යනවා. ගිහිල්ලා ටක් ගාලා ළඟම දෙන ගෙවල් ටිකෙන් අරගෙන එනවා. ඉතින් පස්සේ ඉන්නේ හැමදාම ඈතට යන්න ඕන. හැබැයි දැන් අර යන්නේ දෙන ගෙවල් ටිකට යන්නේ දුවගෙන. ඒ බැරි වෙලාවත් අපි තව පස්සේ ඉන්න කට්ටිය ආයි කියලා. එතකොට යන්නේ සිහියෙන්ද ගින් තියෙන්නේ? නෑ දැන් ගියේ කෑම තණ්හාවෙන්. ඒ ගිය යෑමනේ විපාක මොකද්ද? දැන් ආරන්නේ අතෑරලා ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා වැහිච්ච පන්සලක ලොකු ආන්දර කෙනෙක් වෙලා ඉන්නවා. ඇයි ඒ? එදා සිහියෙන් නොගිය එකේ විපාක අර තත්ත්වෙටම ගියා දැක්කනේ. එදා ගතපච්චාගතෙන් නෙවෙයි ගියේ. ඒ යෑම නතර වුණේ. ඇති ඔතනින් වන් නතර වුණා. සමහරින් ගිහි ජීවිතේට ගිහලා කතාවද වැඳලා නතර වෙන්නේ සමහර විට. ඔන්න. එතකොට සමහර භික්ෂූන් රස තෘෂ්ණාව හින්දා මොකද කරන්නේ? යනකොට යන්නේ අසිහියෙන්. මොනවා හම්බේද මොනවා දෙයිද දන්නේ. කණ්ඩ කැමති ඒවා එහෙම තියෙනකොට අද නම් අහවල් ಜಾති හම්බුනොත් හොඳයි කියලා පිණ්ඩපාතේ යනකොට හිතෙනවා. ගිහිල්ලා නැති ඉඳ මෙයාලට හිතිලා නැහැ. එහෙම හිතෙනවා. අන්න එතකොට ඌව හිතා යනවා සමහරු. දැන් ගියාට පස්සේ හොඳට හම්බුනාට පස්සේ ආයේ හිතන්න දෙයක් නැහැ. යනකොට යනවා සීයෙන් එනකොට මොකද කරන්නේ? දැන් හම්බුනේ ඉඳ දැන් ඉතින් හිමීට ගතපච්චාගත වතෙන් සිහියෙන්ම සම්පජඤ්ඤයෙන් එනවා. සමහරු මොකද කරන්නේ? යනකොට ගෙනියනවා. ඒ කියන්නේ යනකොට සිහියෙන් යනවා. හැබැයි ගියාට පස්සේ හම්බුන කෑම බීම දැක්කහම සිහිය නැහැ. ඉක්මනට කන්න හිතෙන හින්දා දුවගෙන එනවා. ටක් ගාලා එනවා විහාරෙට. ඒ යනකොට ගියා සිහියෙන් අරව දැක්කට පස්සේ රත තෘෂ්ණාව නිසා සිහිය නැහැ. අන්න එනවා. සමහරු මොකද කරන්නේ? යනකොටත් මොනවා හම්බෙයිද මොනවා ලැබෙයිද දන්නේ නැහැ කී හිතේද යනවා. ලැබුණායින් පස්සේ ගියෙත් අසිහියෙන් ඊට පස්සේ එනකොට ටක් ගාලා කොහොමද කන්නේ කියලා
අසිහියෙන් එනවා. සමහර භික්ෂුන් ඉන්නවා. අන්න එයාලගේ නම් ගතපච්චාගත ඇත්තෙම නැහැ. සමහර භික්ෂුන් මොකද කරන්නේ යනකොටත් යන්නේ ගතපච්චාගතයෙන් වතෙන් 100න්. දානි පිළිගන්න කොටත් ගන්න ගතපච්චාගත වතෙන් 100න්. එනකොටත් එන්නේ ගතපච්චාගත වතෙන් 100න්. අන්න එහෙනම් ආන් ඒ විදිහට අපිත් පුරුදු කරගන්න ඕන. දැන් අපි රස්සාවට යනවා නම් ගෙදර ඉඳලා බස් එකේ නැගලා යනකොට ගෙදරින් එළියට බහින වෙලාවේ හිතනවා මං ගතපච්චාගත වතින් යනවා. පුළුවන් තරම් දුරට. මම ගතපච්චාගත වත බස් එකට නගින්න තැනට යනවා. ඒ 100. ඊට පස්සේ ටිකට් එකම කඩලා ඉවරනම් මම බහිනකන් ඒ සිහිය පවත්නවා. ඊළඟට ඒ විනාඩි 5ක් හරි කමන්නේ අපිට පුළුවන් හැම මොහොතකම සිහිය පවත්නවා. නැත්තම් සම්පජඤ්ඤේ පවත්නවා. ඒත් එක්කම තවත් ආධාරකයක් තමයි මෝනීයවත. ඒ කියන්නේ කතා නොකර ඉඳීම. මේ කතාවත් ලොකු හතුරෙක් භාවනාවට. කතා කර කර ඉඳ ගියොත් එහෙම මොකද වෙන්නේ? කර්මස්ථානේ කැඩෙනවා. එහෙනම් අපි නාගයෙක් නාග මාණික්කයක් යම්සේ ආරක්ෂා කරනවද ඒසේ කර්මස්ථානයේ තුල සිහිය පවත්වන්න සති සම්පජඤ්ඤ ඥානෙ ආරක්ෂා කරන්න නිතර සිහියෙන් ඉන්න ඕන. දැන් අම්මා කෙනෙක් දරුවෙක් මව් කුසේ ඉන්නකොට කොච්චර දරුවා පරිස්සම් කරනවද නැද්ද? කුසේ ඉන්නකොට එහෙම දුවන්නේ කෑම බීම උනත් ගන්න පරිස්සමෙන් ඇඳුම් පැළඳුම් උනත් එහෙමයි හැමදේම පරිස්සමෙන්. ඇයි? ඒ සිහියෙන් දරුවා ආරක්ෂා කරන්න. ඊටත් වඩා සිහියකින් තමන් ආරක්ෂා වෙන්න ඕන. ඒක නිසා හැම මොහොතකම සිහි නුවණ පවත්තන්න කියන කාරණේ තමයි අපිට වටහා ගන්න තියෙන්නේ. එතකොට ඉදිරියට යෑම පිටුපසට එම් වටපිට බැලීම් ඉදිරිය බැලීම් අතපය දිගෑරීම් හැකිලීම් පාසිවුරු පරිහරණය කිරීම ඊළඟට කෑම් බීම් රස විඳීම් වැසිකිලි කැසිකිලි කිරීම ඊළඟට යෑම සිටීම ඉඳගෙන ඉඳීම නිදාගෙන ඉඳීම කතා බහ නිහඬව ඉඳීම නිදි මැරීම කිව් නොකිව් කුදු මහත් සෑම ක්‍රියාවක් තුළම සිහියෙන්ම නුවණින්ම සිද්ධ කරන්න ඕන. දැන් ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේදී මහා කරුණිකයාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනවා. මොකද්ද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අත්තිකායෝති වා පනස්ස සතිපච්චුපත්තිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති එවං බිබික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති කියලා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ආධ්‍යාත්මිකයයි සලකනු ලබන්නා වූ කයෙහි කයානුව බලමින් වාසය කරන්න කියනවා. තේරුණාද? ඊළඟට බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. බාහිරයයි සලකනු ලබන්නා වූ ශරීරෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්න කියනවා. මොකද මේ ආධ්‍යාත්මික කය කියන්නේ? මොකද්ද? දැන් සමහර අර්ථකථන වල තියෙනවා තමන්ගේ අනුන්ගේ කියලා.
තමන්ගේ අනුන්ගේ තමන් යනකොට ඉඳගෙන ඉන්නකොට ඒ තමන්ගේ ක්‍රියාව දකින්න වගේ අනුන්ගේ ක්‍රියාවත් අනුන් ඉඳගෙන ඉන්නකොට ඒ ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න හිතගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා හිතන්න නිදාගෙන ඉන්නකොට ඒ අනුන්ගේ ක්‍රියාවනුත් හිතන්න කියන. ඒකත් ලදරු පාසලට වගේ එක. වැරදි නෑ. අර පොඩි ළමයිට කියලා දෙන්නේ ගොරෝසුවත් සිවුම් ඒවා තේරෙන්නේ නැති වෙනකොට ගොරෝසුවට වගේ ඒක නිකන් නොදියුණු පන්තියට වගේ එක. ඊට වඩා අතුලාන්තයක් ගැඹුරක් තියෙනවා. මොකද මේ අජ්ජත්ත කාය අජ්ජත්තං වා කාය කායනුපස්සී විහෙරති බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති කියන එක ඒ නිකන් ගැඹුරු තැන. අර සාමාන්‍යයෙන් නොදියුණු පන්තියට වගේ මූලික වසරට වගේ තමයි අර තමන්ගේ හා අනුන්ගේ බලන්න කියන්නේ. ඊට වඩා ගැඹුරක් මෙතන තියෙනවා. මොකක්ද? නෑ දැන් මෙතන කියනවා කයවල් දෙකක් ගැන කතාවක් තියෙනවා. අජ්ජත්ත කාය වහිද්ද කාය කියලා කියන්නේ. දැන් මොකද්ද අජ්ජත්ත කාය බහිද්ද කාය කියන්නේ? ඒක අජ්ජත්ත කායේ කය අනුව දකින්න කියනවා බහිද්ද කායේ කය අනුව දකින්න කියනවා. දැන් මං කිව්වනේ නොදියුණු පන්තියට වගේ තමයි අජ්ජත්ත කාය කියන්නේ තමන්ගේ බහිද්ද කාය කියන්නේ අනුන් කට්ටිය අර අනික් කට්ටියගේ වගේ. හැබැයි ඊට එයත් වැරදි නෑ. ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඉස්සල්ලාම කාය කියන වචනේ අර්ථය ටිකක් නිරවුල් කරගනිමු. කියන්න බලන්න මේ කය කියන්නේ මොකද්ද කියලා. මේ බසකම කියන්නේ කය ශරීරය. හරි. මේ පොත කයක්ද? නෑනේ. දුව මේ පොත කයක්ද? නෑ. පදකම පොත කයක්ද? මේ පොත කයක්ද? මේ කයක්ද? කයද මේ? මේ ඇඟ කයක්ද? මේක කයක්. වටාපත? කයක් නෙවෙයි. කයක්. මේ පොත කයක්. මේ ඇඟත් කයක්. මේ මයික් එකත් කයක්. මේ මල් පොකුරුත් කයවල්. මේ ඔක්කොම කය. මේ වටාපතත් කයක්. කයක් කියලා කියන්නේ කය කියන එකේ අර්ථය තමයි ෂේ වෙලා යනවා කියන අදහස. ෂේ වෙලා යන ස්වභාවයෙන් යමක් යුක්තද කය වෙලා යන ස්වභාවයේ ෂේ වෙලා යන ස්වභාවයේ විනාශ වෙලා යන ස්වභාවයෙන් යමක් යුක්තද අන්න ඒ කය. ඒකට කයක් කියලා කියනවා. එතකොට මේක මාංශ කය මේක රූප කය. මේ රූප කය ඒ ස්වභාවය මෙහෙම තියනවද? නෑ. මෙහෙම තිබ්බේ නෑ. මේක ටිකෙන් ටික වෙනස් වුණා. බලන්න මව් කුසේ මව්පිය එකතු වෙනවා ශුක්‍රාණු ඩිම්බය සංසේචන වෙන කලලයක් හට ගන්නවා හැටවත් නොපෙනෙන. මව්ගේ ජාන වලින් නැත්තම් මව්ගේ ශරීරයේ තියෙන ශක්තියෙන් මව්පියන්ගේ ජාන එකතු වෙලා කල්ලේ හට ගන්නවා ඊළඟට මව්ගේ ශරීරයේ තියෙන ලේ ධාතුවෙන් වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙවි එනවා. මව් කන අනුභව කරන ආහාරයෙන් ලේ හැදෙනවා. එතකොට ඒ අනුභව කරන ලේ ආහාරයෙන් ලේ හැදිලා වර්ධනය වෙනවා. එතකොට ඇහැටවත් නොපෙනෙන නොතිබුණම දෙයක් හටගත්තා. හට අරගෙන දිනෙන් දිනේ මව්පියන්ගේ ලේ වලින් ආරම්භ වෙලා මව්ගේ ලේ වලින් වර්ධනය වුණා.
එතකොට මේ රූපය රූප දෙකක්. ඒ කියන්නේ රූප දෙකක් එකතු වෙනකොට එතන නාමයක් නැත්තම් සිතක් එතෙන්ට පැමුණුණා. එතකොට මේ රූපේට නාමයක් වැසගත්තා. දැන් මෙතන ඒ පැමිණෙච්ච නාමයට කියන විඥානය කියලා, මෙතන එකහු වුණ දෙයට කියන රූපේ. දැන් රූපේ වෙනම නාමයේ වෙනම. දැන් එතකොට වෙන්නේ මේ රූපයට නාමයක් වැස ගන්නකොට මොන්න විඥානපච්චා නාම රූපං. විඥානේ නැමැති නාමය මෙතන ප්‍රතිසන්දි දෙනකොටම එතන රූපයක් පහළ වුණා. රූපයක් පහළ වුණා කියලා කියන්නේ කර්මජ චිත්තජ ඊතුජ රූප පහළ වුණා. ආහාරජ කර්ම චිත්තජ රූප පහළ වුණා. ඊතුජ ආහාරජ රූප දෙක මව්පියන් නිසා ලැබුණා. මව්පියන්ගේ ඥාන ශක්තිය ඍතුවයි. ඒ කියන්නේ ඒ පරම්පරාව ඔය රෝග බව එනවා කියන්නේ නේ. ඒ ඍතුව ඊළඟට මව්පියෝ කෑමෙන් හැදිච්ච රූප එතන තියෙනවා. එතකොට මෙතන රූප වර්ග දෙකක් තිබුණා. විඥානයේ ප්‍රතිසන්දි ග්‍රහණය දෙනකොටම මෙතන මොකද උනේ? ඒ කියන්නේ ඒක නාමය එතකොටම එතන පහළ වුණා කර්ම හා චිත්ත රූප. එතකොට අන්න එතන නාම රූප දෙක පහළ වුණා. දැන් මේ නාම රූප දෙක දැන් ඒ රූපය ගැන ගමු අපි. ඊට පස්සේ 9 මාසයක් තරම් කාලයේදී මව් කන බොන ආහාරයෙන් ලේ හැදි අර නොපෙනෙන දේ වර්ධනය වෙලා පෙනෙන තත්ත්වයට කයක් හැදුණා. ඒ කය මව් කුසෙන් බිහි වුණා. දැන් බිහි වුණ ලදරුවාගේ කය මොහොතෙන් මොහොත වෙනස් වුණා. ඒ වෙනස් වීම සඳහා මව්ගේ කිරි ආධාර වුණා. ඒ කිරි පානය කරනකොට අර තියෙන රූප කලාප විනාශ වෙනකොට අලුතෙන් රූප කලාප නැවත හට ගන්නවා. මේම ගිහිල්ලා මේ අර තියෙන ටික විනාශ වෙනකොට අලුතෙන් හට ගන්න දේවල් අරිට වඩා ඕලාරික වෙන්න පටන් ගත්තා. මෝරන්න පටන් ගත්තා. එහෙම ගිහිල්ලා කිරි වලින් සීමාවක් හැදෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් දෙලුම් යුස ටිකක් නේ. ආයි මන් දන්නේ කියන්නකෝ. කැන්ද ඩිංගක් සුබ් ඩිංගක් ඩිංග පෙරේතකම ඇති කරන දිදී මේ මෙයාලා ඒ වගේ එයාලා නේ මහත්වය කට්ටිත් එනවා ඩිංග ඊට පස්සේ අල ගෙඩියක් කරගෙන බත් එකට දාලා තම්බලා අරක වෙනම අරගෙන ඩිංගක් කව ඩිංග කුරු කළා දැන් ගොරෝසු කරා අර කය. එතකොට ඒට අනුව දැන් ඉතින් අර වෙනස් වුණා. වෙනස්. එතකොට ඒක ඒ තියෙන කය ඒ සෛල ස්වභාවයේ රූප කලාප මෙදෙනකොට අර අනුභව කරන ආහාරයෙන් වර්ධනය වී ඇවිල්ලා අවුරුද්ද 2 3 4 5 10 15 20 30 වෙනකොට ඔන්න වෙනස් වෙලා. පුදුම කය වීමක් මේක. ඒකින්ද කයක්මයි මේක. ඒ කියන්නේ ෂේ වීම. ෂේ වෙනකොට මෙහෙන් උපදිනවා. ඔහොම ගිහිල්ලා දැන් 35යි 40යි 50යි. දැන් හොඳටම ෂේ වෙලා ගිහිල්ලා. ආයේ දැන් මේක වෙන්නේ අර යම් සීමාවකට එනකම් වර්ධනය වෙනවා. එතකොට දාන ටිකෙන් වර්ධනය වෙනවා. දැන් ඊට පස්සේ වෙන්නේ කොච්චර දැම්ම අර කියන දේ නෑ තියෙන දේ පැවතීමක් විතරයි යන්නේ දවසින් දවස තවත් කය වීමට. දැන් උපම් වයසෙන් 60යි 70යි 80යි 90යි 95යි 100යි. දැන් මල මූත්‍ර ගොඩේ වැටිලා ඇට සැකිල්ල විතරයි ඔන්න මැරිලා කුණු වෙලා විනාශ වෙලා යනවා. කය වෙනකොට මුල් තත්වයක් එක මොහොතකවත් ඉතුරු වෙන්නේ නැහැ. කෙස් ටික සුදු වුණාම කළු තත්ත්වේ ඉතුරු වෙන්නේ නැහැ. වයසට ගියාම තරුණ තත්ත්වේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු නැතුවම ෂේ වෙලා යන යමක් ඇද්ද ඒට දෙන නාමය කය කියලා කියන්නේ. දැන් තේරුණාද මේක මොකක්ද එතකොට? මේක මාංශ කය, රූප කය. මේකත් රූප කයක්. මේ පොත රූප කය. මල් පොකුර මේ ගොඩ නැගිලි මේ මුළු පෘථුවියම රූප කයවල්. ඒ වගේ තවත් කයවල් තියෙනවා අපි ළඟ. හුස්ම කය, කරජ කය සහ
මනෝමය කය, සංඥාමය කය, නානා ආකාර කයවල් තියෙනවා. නාම කය ඔන්න ඔය විදිහට. එතකොට දැන් මෙතන අජ්ජත් කාය කියලා කියන්නේ. දැන් කය කියලා කියන්නේ මොකටද? ෂේ වෙලා යන දෙයකට. එතකොට දැන් කය ෂේ වෙලා යනවද? ෂේ වෙලා යනවා. එහෙනම් කය කියන්නේ මොකද්ද? කයක්. ෂේ වෙලා යන දෙයක්. දැන් සිත මොකද්ද? සිත ෂේ වෙලා වෙනස් වෙලා නැති වෙලා විනාශ වෙලා යන්නේ නැද්ද? දැන් ඊයේ තිබ්බ හිතුවිලි තියනවද? හිත තියනවද? එහෙනම් හිත කියන්නේ මොකද්ද? ඒකත් කයක්. තේරුණාද? එතකොට අජ්ජත් කාය කියන්නේ මොකටද? නාම කයට. බාහිර කාය කියලා කියන්නේ රූප කයට. එතකොට අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන්නේ ආධ්‍යාත්මික කය අනුව බලමින් වාසය කරන්න කියන්නේ ආධ්‍යාත්මික කය නම් චිත්ත කයයි නාම කයයි. එතකොට ආධ්‍යාත්මික වූ නාම කයේ අනුව බලමින් වාසය කරන්න. තේරුණාද? බාහිර වූ රූප කය අනුව බලමින් වාසය කරන්න. එතකොට දැන් අපි රූප කය ඔසවනකොට ඔසවමි ගෙන යමි තබමි ඒක දැක්කා. ඒක තමයි ඊට පස්සේ ගැඹුරටම ගිහිල්ලා සාකච්ඡා කළා අපි. සිත ආධ්‍යාත්මික කයයි. එතකොට සිත කියන විඥාන ස්වභාවයේ පවතිනකොට ඔන්න ඒතන පහළ වෙනවා සිතුවිලි. එතකොට සිතයි සිතුවිලි නාම කිව්වන මතකද? ඊළඟට සිත නිසා උපදින රූපත්, ඍතුව නිසා උපදින රූපත්, ආහාර නිසා උපදින රූපත්, කර්මය නිසා උපදින රූපත් රූප. ඔහම කිව්වහම ওই රූප උපදින හතර ගැන තේරෙනවද? කියන්න වෙදි පොඩ්ඩක්. කම්මචිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයන්ගෙන් රූප හට ගන්නවා කියන එක තේරෙන කටිය අත උස්සන්න. 3-4 දෙනෙක් ඉන්නේ නං කියන්න වෙනවා ටිකක්. මේ රූප හට ගන්න ආකාර හතරක්. දැන් ආහාරයෙන් රූප හට ගන්නවා කියන එක තේරෙනවා. අපි ආහාර ටිකක් අනුභව කළාම ඕක දිරවලා මොකද වෙන්නේ? ශරීරේ තියෙන ඒ ආහාර යුස ටික ශරීරයට අරගෙන ඒකෙන් වක්මාවේ තැම්පත් වෙලා ඒ තැම්පත් වුණ යුස ටික අවශ්‍ය විදිහට ලබා ඒවා යනවා ඇට මිදුළු වලට. හරිද කියලා කියන්න ඕනේ. අහගෙන ඉඳලා. ඇට මිදුළු වලට ගියපුවාම අන්න අර යුස ටික රත්තාණු බවට නැත්තම් ලේ හැදෙනවනේ. ඊට පස්සේ ඒ ලේ ටික කොහෙද දෙන්නේ? හදවතට ඉවරයි. කොහෙද දෙන්නේ? හෘදයට ගියොත් ඉවරයි. තාම හැදුනට පිරිසුදු වෙලාද? නෑ. දැන් මේකේ තියෙන වතුර ආදී ස්වභාවයේ පෙරලි ඉවත් වෙන්න ඒ වකුගඩුව කියන ඉන්ද්‍රියෙන් ඒකේ තියෙන වතුර ස්වභාවයේ අනවශ්‍ය දේවල් ඔක්කොම පෙරලිවත් වෙලා පිරිසුදු ලේ ටික පමණක් එනවා. ඒ ටික ඊට පස්සේ ඔන්න හදවතට යනවා. හදවතේ දැන් පිරිසුදු ලේ හදවත එක පැත්තකට ඇවිල්ලා ඒ ටික තවත් උපරිම පිරිසුදු වෙන්න පෙනහැල්ලට ගිහිල්ලා ඒ තියෙන අපවිත්‍ර කොටස් වාතයත් එක්ක සම්බන්ධ වෙනවා. වාතයේ තියෙන ඔක්සිජන් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ස්වභාවය වාතයත් එක්ක එකතු වෙනවා. එතකොට ඔන්න හොඳට ඔක්සිජන් පිරිච්ච පිරිසිදු වෙච්ච ලේ ටිකක් හෘදයට එනවා. ඒ හෘදේ හරහා ශරීරයෙන් නහර මාර්ගයෙන් ඒ කොටස කරා ගිහිල්ලා ඒ කොටස පෝෂණය වෙනවා. ඒ කියන්නේ ඒ කොටස් උපදිනවා. ඒ ශෛල උපදිනවා. ඒ රූප කලාප උපදිනවා. එතකොට ඒ උපදුන රූප කලාපය
මුල් රූප කලාපයට සමාන රූප කලාපයක්. ඒකයි එක වගේම පේන්නේ. දැන් ඊයේ හිටපු මෙයා අදත් ඒ වගේම පේන්නේ. ඊයේ තිබ්බ රූප කලාප සියල්ල බිඳුණා. හැබැයි ඒට සමාන්තර රූප කලාප ටිකක් තමයි බිහි වෙන්නේ. ඒකට කර්මය බලපාලා තියෙනවා. දැන් එතකොට ඔන්න ඒ කොටස් ගොඩනැගෙන්නේ ප්‍රධාන වශයෙන් ආහාරයෙන්. එතකොට ඒවා ආහාරජ රූප. තේරුණාද ආහාරජ රූප? මේ කෙස් වැඩෙන්නේ, ලෝම් වැඩෙන්නේ ඔක්කොම ඒවා ආහාරජ රූප. ඍතුජ රූප කියන්නේ මොනවද? ඍතුයෙන් හටගන්නේ ඒවා. එතකොට දැන් ආස්වාස ප්‍රාස්වාස මොනවද? මොනවද? ඍතුජ රූප. එතකොට දැන් අර ලේ ටික පිරිසුදු කරන්නේ ඒක කරන්නේ මොකෙන්ද? ඍතුයෙන්. දැන් මේ වචන කියන්නේ මොනවද? දැන් චිත්තජ රූප. තේරුණාද? ඇයි මේවා දැන් මේ වචන සිතින් උපදින්නේ? තේරුණාද? නිදියන් ඉන්න වෙනකොට ගොරවනවා. ගොරවනවා නේ? ලයින් දෙවේ තේරෙන්න. ගොරවනවා. එතකොට ඒ ගොරවන වෙලාවේදී සද්ද එනවනේ. ඒව මොන රූපද? සිතින්ද හටගන්නේ. එහෙනම් ඒවා ඍතුජ රූප. එතෙන්ට ඒ වෙනකොට ආධාර වෙන්නේ ඍතුව. තේරුණාද? සිත සම්බන්ධයක් නැහැ. ඒවා ඍතුජ රූප. ඒතර ආන් ඔය වගේ ඍතුවෙන් මේ කයේ රූප හට ගන්නවා. දැන් අපි හිතමුකෝ දැන් හොඳට ඔය සීතල රටවල් වල ඉපදෙන කට්ටිය ස්වභාවයෙන්ම බොහෝ විට හැම සුදුයි. අන්න ඒවා ඍතුවෙන් හටගත්තා. හරි. ඊට පස්සේ ඒ සමහර රටවල් වල උපදුනාම ස්වභාවයෙන්ම අඟුරු කෑල්ල වගේ. ඒවා ඍතුජ රූප. නේ? අන්න. එතකොට ඒවා ඍතුජ රූප. දැන් අපි වුණත් ඉතින් අවුරින්ගක්වත් වැදෙන්නේ නැතුව එහෙම හිටියොත් එහෙම ටික දවසක් යනකොට ටිකක් මේකේ ස්වභාවය මොකද වෙන්නේ? කළු වෙලා ආපාට වෙලා තියෙන එක වෙනස් වෙලා යනවා. ඒක තමයි ඒ ඍතුව අනුව වෙනස් වෙනවා. ඍතුජ රූප. තේරුණාද? ඊළඟ එක චිත්තජ රූප. සිත නිසා හටගන්න දේවල් චිත්තජ රූප. දැන් ඔන්න හිතේ රාගයක් එනවා. රාගයට අනුව කය පරිවර්තනය වෙන්නේ නැද්ද? කය වෙනස් වෙන්නේ නැද්ද? අන්න ඒවා චිත්තජ රූප. තරහ එනකොට දත් මිටි කනවා, ඇස් දෙක ඔරවලා බලනවා, වෙවුලනවා, ඒව මොනවද? චිත්තජ රූප. දැන් මේ අත ඔසවන එක මොකද්ද? ඒවා චිත්තජ රූප. නින්ද චිත්තජ රූපයක් නෙවෙයි. මම මේ කියාගෙන හිටපු ඒවා. එතන වචන සිතින් හටගන්නවා. චිත්තජ රූප. මේ අත ඔස්සන පාත් කරන සේරම චිත්තජ රූප. තේරුණාද? ඊරසේ කර්මජ. කර්මජ රූප කියන්නේ කර්මයෙන් හටගත් එක. මොකද්ද? ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ මොකද්ද? කර්මයෙන් හටගත් එක. කර්මජ රූපයක්. పూర్වාත්මේ පුරුෂයෙක් වීම සඳහා කළ කුසලයේ නිසා පුරුෂයෙක්. పూర్වාත්මේ ස්ත්‍රියක් වීම සඳහා කළ අකුසලයේ නිසා ස්ත්‍රිය. හිතුව කුසලයේ කියලා කියයි කියලා. කළ අකුසලයේ නිසා ස්ත්‍රිය. මනුස්ස වෙන්න පින තිබ්බා. පිරිමියෙක් වෙන්න පින නැහැ. බලන්න බුදුහාඳුර මාතුගාම කියන සූත්‍රයේදී පෙන්නනවා පිරිමින්ට නැති දුක් පහක් ස්ත්‍රීන්ට තියෙනවා කියලා. පිරිමින්ට නැති දුක් පහ. පංච දුක කියන්නේ. ඔන්න කොල්ලා මේක පංච දුකක් එහෙම කියලා කියන්න එපා. පංච දුක පිරිමින්ට නැහැ. පිරිමින්ට තියෙන්නේ 10 දුක්. හරි. ස්ත්‍රීන්ට තියෙන්නේ මොකද්ද? පංච දුක්. 10 දුක් ස්ත්‍රීන්ටත් තියෙනවා පිරිමින්ටත් තියෙනවා. හරි. පිරිමින්ට නැහැ පංච දුක්. පංච දුක් මේක පංච දුක කියලා කියන්නේ. පංච දුකක් කියලා කිව්වට කවන්නේ ස්ත්‍රියට. දැන් උපාද මාත්‍යා නෝනනේ ඒ පංච දුකක් කිව්වට කවන්නේ.
කවන්නේ. හැබැයි Tamanට පංච දුකක් කියලා කියා ගන්න එපා ඈ. එතකොට ඔන්න ඒවා පාපේ විපාක. එතකොට මේ ස්ත්‍රී පුරුෂ භාවයේ කර්මජ රූප. ඊළඟට හරද වස්තු රූපේ, වත්තු රූපේ කර්මජ රූප. ඊළඟට චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද ආදී මේවා කර්මජ රූප. ඒවා කර්මයෙන් උපන්. මේ ශරීරයේ මේ රූපය, මේ ස්වභාවය ඒ කර්මය. තමන්ගේ කර්මය. දැන් සමහර කට්ටිය ඉන්නව කොහමද? අඟුරු කෑල්ල වගේ. කල්ලුම්ම කළුයි. ඒ කර්මය. සමහරු ඉන්නවා මඤ්ඤෝ කාලේ පොතු ගැලෙවුවා වගේ. නේ නැද්ද? අයව කර්මය. ඒ වගේ ඒවා කර්මෙන් උපදින රූප. ඊට පස්සේ සමහරු ඉන්නවා මහතයි බෙල්ල නැහැ. බෙල්ලක් නැහැ, කඳ උඩ තමයි ඔළුව තියෙන්නේ. නැද්ද එහෙම කට්ටිය? නැද්ද? තියෙනවා. තැන් වලින් දැන් බඩ ඉස්තරහට ඇවිල්ලා. නේ? ඔව්. කෑලි එල්ලෙනවා. නැද්ද එහෙම කට්ටිය? මහතයි. එහෙම ඉන්නවා. ඒව කර්මෙන් හටගන්නේ. අන්න. එතකොට සමහරු ඉන්නවා උසායි, කෙට්ටුයි නේ. ඔව්. ඇටසැකිල්ල විතරයි. ඒව ඔක්කොම මොනවද? කර්මෙන්. ඉතින් බලපුවාම දැන් මේ කටි දිහා බලමු එක එක්කෙනා එක එක විදිය. ඒ කියන්නේ එක එක්කෙනාගේ කර්ම නානත්වය තමයි ඔය තියෙන්නේ. නානත්ත කාය. ඔව්. විවිධාකාර කයවල ඒ කර්ම නානත්වය තමයි රූප නානත්වයට හේතුන සප්තකය. අන්න එහෙම. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමහරු ඉන්නවා කොහමද? බොහොම ලස්සනයි. වැඩිය උසත් නැහැ, වැඩිය මිටිත් නැහැ. වැඩිය උසයි කියන එක ලස්සනක් නෙවෙයි, වැඩිය මිටි කියන එක ලස්සනක් නෙවෙයි. වැඩිය උසත් නැහැ, වැඩිය මිටිත් නැහැ. ඔන්න බුදුහාමුදුරුවෝ ලස්සන කියනවා. දැන් තමන් ළඟ ඒ ගතිය තියෙනවා නම් හිතා ගන්න ඈ. ඔන්න කොල්ලා වැඩිය උසත් නැහැ, වැඩිය මිටිත් නැහැ. වැඩිය මහතත් නැහැ, වැඩිය කෙට්ටුත් නැහැ. වැඩිය කළුත් නැහැ, වැඩිය සුදුත් නැහැ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ලස්සන කියන්නේ. අන්න. හැබැයි කාගේ හරි මොකක් හරි අඩුයි. මොකක් හරි තියෙනවා. එක්ක ඇඟිල්ල හරි ඇදයි බලනකොට. හොයාගෙන ගියපුවාම. ඒ කර්මයට අනුව. ඒවා කර්මජ රූප. ඉතින් එතකොට ඔන්න ඔය සිත් උපදින රූප උපදින ආකාර 4යි. එතකොට මෙතන විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඉදිරියට යන්න කියන සිතක් පහළ වෙනවා. ඒ නාමය. එතකොට සිතයි සිතුවිලි ටිකයි නාම. එතකොට ඒක ආධ්‍යාත්මික කය. අජ්ජත්තං වා කායේ කායනුපස්සී කියලා කියන්නේ නාම කය දකින්න කියන අර්ථේ. තේරුණාද? ඊට නාම කය නිසාම මොකද වෙන්නේ? රූප කයක් උපදිනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? චිත්තජ රූපී වශයෙන් සිත නාමය නිසා, සිත නිසා රූප උපදිනවා. දැන් ගමුකෝ අපි ඉදිරියට යන්න කියනකොට කකුල ඔසවන්න කියනවා. දැන් කකුල ඔසවන්න කියන එක උපදින්නේ අර ආධ්‍යාත්මික නාමකයේ නැත්නම් සිතේ අදහසක් පහළ වෙන කකුල ඔසවන්න කියන. එතකොටම ඒ සිත නිසා හටගන්නා වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව මොළයට යොමු වෙලා මොළයෙන් මොකද කරන්නේ? මුළු කය පුරාම අර වායෝ ධාතුව ඒ කකුල නම් කකුල පුරාටම යවනවා. තේරුණාද? එතකොට ඒවා මේ ඇට මිදුළු, නහර අස්සෙන්, ඇට අස්සෙන් හැම තැනින්ම අර ඒ වායෝ ස්වභාවය පැතිරී යනවා. තේරුණාද? එතකොට එතකොට ඒක තමයි වායෝ ධාතුව. එතකොට දැන් එතන උපදුනේ මොකද්ද? සිත නිසා ඉපදුනා වායෝ. එතකොට මේ ශරීරේ පුරා ඒ කකුල නම් කකුල පුරා පැතිරී යනකොට මොකද වෙන්නේ? එතන ගොඩ නැගෙනවා යම් සැහැල්ලු බවක්. ඒක පඨවි ධාතුව. පඨවි ධාතුවේ ඕලාරික අවස්ථාව නෙවෙයි, සියුම් අවස්ථාව. ඊට පස්සේ
මොකද වෙන්නේ? අර එක් වෙලා තියෙන මාංශ පේශි හොඳට මේ ටික ඔලුවට ගන්න වටපිට බල බල දඟල නිදි කිර කිර ඇහුවට එහෙම තේරෙන්නේ නැහැ. අර මාංශ පේශි දැන් ගුලියට තියෙනවා මොකද වෙන්නේ? ඈත් වෙනවා, වෙන් වෙනවා. මොකද්ද? ආපෝ ධාතුව. තේරුණාද? ඊළඟට ඒ වෙනකොට එතන යම් උණුසුම් ස්වභාවයක් ගොඩ නැගෙනවා. මොකක්ද? තේජෝ ධාතුව. එතකොට දැන් මෙහෙම පොළවට තද කරගෙන ඉන්නවා කියන එක අර පැතිරිච්ච වායෝ ධාතුව නිසා බුරුල් වෙනවා. ඒ කියන්නේ මොකද උනේ? පඨවි වෙනස් වුණා, පඨවි අනිත්‍ය වුණා, පඨවි ස්වභාවය ඕලාරික ස්වභාවය අනිත්‍ය වුණා. දැන් මොකක්ද එතන හටගත්තේ? සිවුම් ඒත් පඨවි. එතකොට මේකේ පඨවි ආපෝ දෙක අප්‍රකට වුණා. තේජෝ වායෝ දෙක දැන් මෙතන ප්‍රකටයි. රත් වීම හා තල්ලු කිරීම කියන ස්වභාවය. ඊට පස්සේ දැන් අරක ඔළුවෙන් යොමු වෙච්ච ඒ වායෝ ස්වභාවය මේක පුරා පැතිරිලා දැන් තියෙන්නේ. දැන් එතකොට හිත තමයි මේක කරන්නේ. නූල යා ළඟ තියෙන්නේ. අර රූකඩ නටවන්නේ. තේරුණාද? නූල දාලා නූල ඕන විදියට හොල්ලනකොට මෙයා නටනවා. ඒ වගේ තමයි දැන් හිතින් දැන් කියනවා දැන් ඔකම පැතිරලා තියෙන්නේ. දැන් එතකොට ඔන්න සංඥාවෙන් විඤ්ඤාප්තිය පටන් ගන්නවා. අන්න කාය විඤ්ඤාප්තිය ඇති වෙනවා. දැන් කකුල ඔසවනවා. තේරුණාද? ඒතර මේක මේ බාහිර කාය දැන් ක්‍රියාකාය හටගත්තේ මොකක්ින්දද? ආධ්‍යාත්මික කය නිසා. දැන් තේරුණාද? ඒතර ආධ්‍යාත්මික කය නාම කයයි, බාහිර කය රූප කයයි. එතකොට සමහර අවස්ථාවල ගැඹුරට එනකොට රූප කය නාම කය ආධාර කොට පහළ වෙනවා. සමහර අවස්ථාවල නාම කය රූප කය ආධාර කොට පහළ වෙනවා. දැන් ඇහි සිතක් පහළ වෙනකොට නාමය පහළ වෙන්නේ රූපය ආධාර කොට. ඇයි? ඇහි චක්කු ප්‍රසාදයට බාහිර තියෙන වර්ණ රූපේ රූපාලම්බනේ චක්කු ප්‍රසාදේ ගැටෙනකොටම දැන් බාහිර රූපේ පහළ වුණා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික නාමය එතන උපදිනවා. මොකද්ද? විඥානය. චිත්තජායසික දෙක උපදිනවා. එතකොට ඒකට එතන නාමයන්ට ප්‍රත්‍ය වුණා මොකද්ද? රූපය. නාමයන් පහළ වෙන්න රූපේ එතන හේතු වුණා. හැබැයි මෙතන මේ රූපේ පහළ කරන්න ආධාරක වුණා නාමය. ତොර නාම රූප බැඳිල්ලකුයි මෙතන තියෙන්නේ. සමහර විට නාමම උපද්දනවා. එහෙම ආත්මක් තියෙනවා. සිතුවිලි වලින් සිතුවිලි විතරක්ම උපද්ද යන විවත් තියෙනවා. ඒවා ගැඹුරට යනකොට අපිට ලිහා ගන්න පුළුවන්. දැන් ඒතර අජ්ජත් කාය කියන්නේ මොකටද? නාමකය කියන්නේ මොකටද? චිත්ත චෛතසික දෙකට. කොටින්ම චිත්ත චෛතසික සියල්ල සංග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ස්කන්ධ 4කට. පළවෙනි දවසේම මම බෙදලා පෙන්නුවා මේ සතිපට්ඨාන භාවනාව කියන්නේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව වඩන එකක් කියලා. මුලින් ඉඳලා හරියට අහගෙන ඉන කෙනෙකුට තේරෙනවා. සත්‍යය කියන්නේ ස්කන්ධයක්. එතකොට මේ ලෝකේ ඉන්න සත්වයන්ට ස්කන්ධ පහක් තියෙන සත්තුත් ඉන්නවා, හතරක් තියෙන සත්තුත් ඉන්නවා, එකක් තියෙන සත්තුත් ඉන්නවා. පහක් තියෙන්නේ 11 කාම භූමියේ කාමාවචර සත්වයන්ටයි 16 රූප භූමියේ 15 රූපාවචර සත්වයන්ට ඒ කියන 26 ආකාර සත්වයන්ට පංච උපාදානස්කන්ධය තියෙනවා. ඊළඟට සිව් අරූප ලෝකේ ඉන්න සත්වයන්ට තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම කන්ද 4යි රූප නැහැ. එතකොට 16 රූප භූමියේ 15ක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ එකයි. ඒක තමයි රූපේ විතරක් තියෙන ආත්මය අසඤ්ඤතලේ. අසඤ්ඤ සත්වයන්ගේ තියෙන්නේ මේ රූපයක් විතරයි. ඒක චතුර්ථ ධානයේ වඩලා සංඥා විරාග භාවනාව වඩපුවාම තමයි අසඤ්ඤ සත්‍යෝ බවට පත් වෙන්නේ.
ඒක කියලා දෙන්න වැඩුවොත්වත් ආයි ඉවරයි නේද? එතකොට මහා කල්ප 500ක් එහෙ ආයුෂයි. මහා කල්ප 500කින් පස්සේ ආයෙත් වෙන මොකක්වත් දැනෙන්නේ නැහැ. ඔය නින්දේ වගේ ඔහෙ ඉන්නවා. දැන් ඔහෙ මේ ගලක් තියනවා වගේ තියෙනවා. හැබැයි මහා කල්ප 500කින් ආයෙත් සත්ව ලෝකේ කොතෙන්ද ඊළඟ කර්ම න්‍යායට අනුව යන්න ඉදන්න. එතන චිත්ත නිරෝධයක් නෙවෙයි. ඒවා බුද්ධ ශාසන නැති කාලවල වල තමයි සංඥා විරාග භාවනා වඩන්නේ. ඉතින් දැන් සමහර කට්ටියත් නොදන්නකම නිසා සංඥා විරාග භාවනා වඩලා අසඤ්ඤ ලෝකවල ඉපදෙනවා ගිහිල්ලා. බෞද්ධයෝ කියලා මග වරද්දගෙන. වැඩක් නැති වුණාට දන්නේ නැනේ වැඩක් නැහැ කියලා. ඒ දන්නේ නැනේ. දැන් දන්නේ නැති කට්ටිය එතනම තමයි නිවන කියලා හිතාගෙන ඉන්නවා. දන්න කට්ටිය තමයි ඒ අත්හරින්නේ. එතකොට දැන් අනිවාර්යෙන් අසඤ්ඤ සත්‍යයන් නිවන් දකින්න බෑ. අරූපී සතර අරූපස්කන්ධ තියෙන සත්වයන් සෝවාන් වෙන්න බෑ. සකදාගාමී අනාගාමී රහත් වෙන්න පුළුවන්. පැහැදිලිද? අරූපී බ්‍රහ්මයන් සෝවාන් වෙන්න බෑ. සකදාගාමී අනාගාමී රහත් වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ මෙහෙ සෝවාන් වෙලා හේ ඉපදුනොත් විතරයි. එහෙදි සෝවාන් වෙන්න බෑ. අන්න එතකොට පංච උපාදානස්කන්ධයක් තියෙන සත්වයන්ට සුවසේ නිවන් දකින්න පුළුවන්. ඒත් දුගතිය හේතුකයන්ට එහෙම නෙවෙයි. සුගතිය හේතුකයන්ට නෙවෙයි. සුගති දි හේතුකයන්ට නෙවෙයි. සුගති ත්‍රි හේතුකයන්ට පමණයි නිවන් දකින්න පුළුවන්. සංසාරේ කළ මහා පිං ඇති සුගති ති හේතුකයන්ට. එතකොට දැන් සත්‍යයා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ බෙදනවා දෙකකට. මොනවද? නාම රූප කියලා. එතකොට රූපස්කන්ධේ රූපයයි වේදනා සංඥා සංඛාර විඥාන නාමයයි. පැහැදිලිද? එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන පහෙන් රූපේ රූපස්කන්ධයයි වේදනා සංඥා සංඛාර විඥාන නාමයි. එතකොට හතරක්නේ. ඔය හතර ස්කන්ධයෝ සංග්‍රහ ස්කන්ධ හතරකට සංග්‍රහ වුණේ චිත්ත චෛතසික දෙකයි. චිත්ත එකයි චෛතසික තුනයි. මොනවාද? වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි සංඛාර චෛතසික 50යි. චෛතසික 52යි. ඒකෙන් වේදනා සංඥා චෛතසික දෙක ආයිතු වෙනවා වේදනාවටයි සංඥාවටයි. තව තියෙනවා චෛතසික 50ක්. ඒ චෛතසික 50ම ඇතුළු වෙන්නේ සංඛාර චෛතසිකයට. ඒතර චෛතසික හා චිත්ත කියන මෙන්න මේ හතර අරූපස්කන්ධ ඇතුලේ සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට මේ හතරට කියනවා නාමකය කියලා. මොකටද? වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාමකයයි රූපේ රූපකයයි. දැන් එතකොට දැන් ඔන්න අපේ හදවත වස්තු රූපය අසුරු කොට විඥාණය එතන සිත පහළ වෙන විඥාණය පහළ වෙනවා. පහළ වෙනකොට එතන චෛතසිකත් පහළ වෙනවා. චිත්ත චෛතසික වල පහළ වෙන්නේ මොකද්ද? උස්සපන් කකුල. නැත්තම් ඉදිරියට යන්න. පිටුපසට එන්න. වටපිට බලන්න. ඉදිරිය බලන්න. එහෙම නැත්තම් ඉඳ ගන්න, හිට ගන්න, කතා කරන්න කියලා පහළ වෙනවා. ඒවා ඔක්කොම තාම චිත්ත චෛතසික විතරයි. හිතයි හිතුවිලි පමණයි. තේරුණාද? හොඳට ඔළුවට ගන්න ඕන. මම ඉතින් නිකන් මේ ගැඹුරෙන් කියන්නේ ඔළුවට ගන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නේ. ඒකින්දයි ඔළුවට ගන්න කියන්නේ. ඉතින් මේ ටික අරගෙන එකපාරට දෙන්නේ නැති හින්දා මේවා නැවත නැවත අහලා හරියට ඔළුවට ගන්න. එතකොට ඔන්න ඉදිරියට යන්න කියන සිතහා සිතුවිලි පහළ වෙනකොට නේද ඉදිරියට යන්න නම් මොකද කරන්න ඕනේ? කකුල ඔසවන්න ඕනේ, ගෙනියන්න ඕනේ, තියන්න. ඔසවන හිතෙන් ලියන්න බෑ, ගෙනියන හිතෙන් තියන්න බෑ. එහෙනම් ඔසවන එක වෙන එකක්, ගෙනියන එක වෙන එකක්, තියන එක වෙන එකක්. දැන් ඉස්සල්ලාම වෙන්නේ ඉදිරියට යන්න කියන එකෙන් කකුල ඔසවන්න. එතකොට ඔන්න මොකක්ද ඇති වෙන්නේ? චිත්තචෛතසික දෙක නිසා ඔසවන්න කියන අදහසින් ඔන්න ස්ථිතියෙන් උපදිනවා චිත්තජ රූපයක්. මොකද්ද?
වායෝ ධාතුව. චිත්තගිරිය වායෝ ධාතුව. අන්න ඒ වායෝ ධාතුව කෙලින්ම යොමු වෙන්න බලන්න. දැන් මේ හදවතින් තමයි මොලේ ක්‍රියාත්මක කරන්නේ. සිටි. තේරුණා? දැන් එයා මුල් කරගෙන දැන් මෙයාට අර විතරක් යවන්න බෑ. අර අපිට දුක හරියට මේ වගේ දෙයක්. දැන් අපිට ඕන සංනිවේදනයක් වෙන්නේ. ලෝකෙටම එකපාර ඒ සංනිවේදනය දෙන්න ඕන. අපිට දෙන්න ඒක දෙන්න බැයි නම් මොකක් හරි මාධ්‍ය ආයතනයක් තෝරලා. නේ එකක් තෝරගෙන මාධ්‍ය දෙන්න පුළුවන් මාධ්‍ය ජාලය තෝරගන්න. ඒ මාධ්‍ය ජාලය හරහා YouTube එක හරි ඉන්ටර්නෙට් එක හරි මොකක් හරි තෝරගන්න Facebook එකේ හරි මොකක් හරි තෝරගන්නවා. තෝරගෙන මොකද කරන්නේ? අපේ අදහස දානවා මොකද? අර මාධ්‍ය ඒ ජාලෙ මොකද හරි දානවා. දාපුවාම වෛරස් එක වගේ හැම තැනම මොකද කරන්නේ? පැතිරෙනවා. ධර්මයේ දැම්මට රණෝම යන්නේ නැහැ. බණ කියනකොට ආමරහාමුදුරු බැන්න මොනවා හරි කියලා බැන්න නම් එහෙම ওই ටිකට අක්කාලා යනවා. ලංකාවම ඇයි විනාඩි 5 නේ. හැබැයි දෙන්න දැනගම් බණ කිව්වා ඕක ආන්න කිව්වොත් යයිද? යන්නේ. කොහොම හරි ඉතින් දැන් හිතේ ඇති වුණ මේ කකුල ඔසවනවා කියන එක ඒක හිතට පමණක් කර යුතු බැරි හින්දා එයා රූපයක් අල්ල ගන්නවා. මොකක්ද අල්ලගන්නේ? මොලේ. තේරුණා? Facebook එක අල්ලගත්තා. හරි YouTube එක වගේ හරි මොකක් හරි එකක් මාධ්‍යයක් හරි වෙබ්සයිට් එකක් හරි අල්ලගත්තා වගේ TV එකක් හරි අල්ලගත්තා මොලේ. දැන් අරයාගේ අදහස පතුරවන්නේ කවුරු හරහාද? මොලේ. එතකොට මේ යවුව සංඥාව නැත්නම් මේ යවුව වායෝ ධාතුව මොලේට එයාත් තව ආධාර කරලා එයා තිවුර කරගෙන මොකද කරන්නේ? ඒක මොලේ කියන්නේ රූපයක්. ඒ රූපෙන් අර දුන්න වායෝ රූපය තව තිවුර කරලා එයා ඒක තව ටිකක් යවනවා ප්‍රචාරය කරනවා. කොහෙද? මුළු කකුල පුරාම යවනවා. සෑම ඇටමක් ලේ නාර හැම තැනක් පුරාම අර වායෝ ධාතුව විහිදවල යවනවා. තේරුණාද? යවනකොටම දැන් තාම හැබැයි නූල තියෙන්නේ මෙතන ඈ. මොලේ ආධාරණ ලැබුණාට එයාට ශක්තිය නැහැ. එයා අප්‍රාණික රූපයක් පමණයි. එයාට මොකුත් බෑ. මේතන හැන්ඩල් කරන්නේ මෙතන. අන්න එතකොට දැන් මෙතන ඉඳලා මෙතන කියන්නේ දැන් කකුල දක්වාම මේ ජාලාවම තියෙන මෙතන. දැන් ඉතින් මෙතන ඉඳලා මොකද කරන්නේ? සිත ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට දැන් අර අතන දැන් වායු ධාතු පැතිරී තියෙනකොට දැන් උපදින කකුල ඔසවන්න කියන සංඥාවත් එක්කම අන්න කාය විඤ්ඤාප්ති රූපේ හට ගන්නවා. ඒ කියන්නේ ඔසවනවා. තේරුණා? ඔසවල ඉවරෝඩේ ඉවරයි. ආයෙත් පටන් ගන්න ගෙනියපන්. ආයෙත් වෙන විදිය. අර විදිහමයි තියපන්. ඒකට හැම වෙලේම ආධ්‍යාත්මික කය තියෙනවා මෙතන බාහිර කය. අජ්ජත් කය බාහිර කය. අජ්ජත් කය බාහිර කය. තේරුණා? ලජානහතරනේ අජ්ජත් කය දකින්න බාහිර කය. අන්න ඒ දකින්න භාවනා කරන්නේ. බෑ ගැඹුරු තැනක් විතර. තේරුණා? පුළුවන් තරම් සරල කරලා කිව්වේ තේරෙන්න ඕන. දැන් ඉතින් මෙයාලට ඊළම්පස ටිකක් තියෙනවා. ඊළම්පස ටික අරගෙන එහෙම සම්බන්ධව. දැන් ඊළම්පස ගන්න වාරයක් පාසා බැයිද නාම රූප දකින්න? දිවේ නාම රූප පහළ වෙන දකින්න බැයිද? එතකොට බොණ්ඩ කියලා අත ගේනවා. ඒ හැම වෙලේම නාම රූප දකින්න බැයිද? පුළුවන්. ආධ්‍යාත්මික කයක් දකින්න පුළුවන් මෙතන බාහිර කය දකින්න. එහෙනම් දැන් දකින්නේ ආධ්‍යාත්මික කය වශයෙන් නාම කය, බාහිර කය වශයෙන් රූප කය. නාම කය, රූප කය දෙකම දකින්න භාවනා කරමින් ගිලනවා. හරි? තේරුවා.